හරි පුතේ අපි ගිය සතියේ සුළු මුදල් ගෙවීම් ජර්නලය පටන් ගත්තා. මුදල් ලැබීම් ජර්නලයයි මුදල් ගෙවීම් ජර්නලයයි ඉවර කරලා හරි මුදල් ලැබීම් ජර්නලයයි මුදල් ගෙවීම් ජර්නලයයි ඉවර කරලා අපි සුළු මුදල් ගෙවීම් ජර්නලය ගිය සතියේ පටන් ගත්තා. මතකයිනේ? පටන් අරගෙන මට මතක හැටියට මම ගණන් දෙකක් හැදුවා. හරි අපි අභ්‍යාසංක 5යි 6යි හැදුවා. සුළු මුදල් ගෙවීම් ජර්නලය 5යි 6යි හැදුවා. හරි එහෙනම් අද තියෙන පුතේ අභ්‍යාසංක 7 එන ඔක්කොම බලන්න පුතේ සුළු මුදල් ගෙවීම් ජර්නලයේ අභ්‍යාසංක 7 හරි සුමන සිරිගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමය 5000කි. ඉතින් සුමන සිරි එන මේ ව්‍යාපාරයේ අයිතිකාරයා කවුද? සුමන සිරි. එයාගේ සුළු මුදල් අග්‍රිමය 5000යි කියලා අපිට පැහැදිලිව කියනවා. හරි සුළු මුදල් අග්‍රිමය 5000යි කියලා අපිට කියනවා. හරි සුළු මුදල් අග්‍රිමය 5000යි කියලා අපිට කියනවා. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේ වාක්‍ය වැදගත් පුතේ සුළු මුදල් බාරකරු විසින් මෙන්න මේ වාක්‍ය වැදගත් සුළු මුදල් බාරකරු විසින් මාසය තුලදී ගෙවන ලද සුළු මුදල් ප්‍රමාණයට සමාන මුදලක් එම මාසයේ අවසානයේ යෙදීමින් අග්‍රිමය නොවෙනස්ව පවත්වාගෙන ලබයි. ඒ කියන්නේ පුතේ මෙයාගේ අග්‍රිම කාලේ මාසේ නම් හරිද? අග්‍රිම කාලේ මාසේ නම් එයාගේ අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්නේ මොන මාසෙමද? කියන්නකෝ. ඒ මාසෙමයි. සුළු මුදල් බාරකරු විසින් මාසය තුලදී ගෙවන සුළු මුදල් ප්‍රමාණය සමාන මුදලක් එම් මාසයේ අවසානයේදී මේ අග්‍රිමය නොවෙනස්ව පවත්වාගෙන ලබයි. ඒ කියන්නේ පුතේ අපි හිතමු මෙයාගේ අග්‍රිම මුදල 5000නේ. අපි හිතමු අග්‍රිම මාසයේ දෙසැම්බර් කියලා. දෙසැම්බර් මාසේ 4700ක් ගෙවුවනම් එයාට ඒ 4700 මොන මාසෙම ආයි ලැබෙනවද? කියන්න පුතේ. දෙසැම්බර් මාසේ 4700ක් ගෙවුවනම් එයාට ඒ ගෙවපු 4700 ආයි මොන මාසෙම ලැබෙනවද කියන්නකෝ. දෙසැම්බර්ම ලැබෙනවා. එතකොට ජනවාරි පටන් ගන්නකොට එයාගේ අතේ කීයම තියෙනවද ආයිසරයක් කියන්න. ජනවාරි පටන් ගන්නකොට එයාගේ අතේ ආයිසරය අර සම්පූර්ණ අග්‍රිම මුදල එහෙමම තියෙනවද නැද්ද? කියන්නකෝ. ජනවාරි පටන් ගනිද්දී ආයි අග්‍රිම මුදල 5000 එයාගේ අතේ තියෙනවද නැද්ද පුතේ? එහෙමම තියෙනවා. පැහැද්දේ කතාව? තියෙනවා. ඔක්කොම තේරෙනවද පුතේ කියපු දේ නේද මම? හරි. එහෙනම් බලමු අපි. හරි. බලන්න පුතේ ඊට පස්සේ අපිට කියනවා සුදුසු අන්දමට විශ්ලේෂණ තීරුව ඇති සුදුසු අන්දමට විශ්ලේෂණ තීරුව ඇති සුළු මුදල් ගෙවීම් ජර්නලයක සුළු මුදල් බාරකරු සුළු මුදල් ගණන් ලියනු ලැබේ. හරිද? අපිට දීලා තියෙනවා මුදේ පළවෙනි ඉඳලා ජනවාරි 31 වෙනකන් ගණන් ටික අපිට දීලා තියෙනවා. හරිද? ජනවාරි 31 වෙනකන් ගණන් අපිට දීලා තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා හරි අවශ්‍ය වන්නේ 2021 ගේ ජනවාරි මාසදා පහසුදාන් විශ්ලේෂණ තුරල් සහිතව සුළු මුදල් ගෙවීම් ජර්නලය පිළිගන්න. මේකෙත් පුතේ ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒක මම එතනට ආවම කියන්නම්. හරි. එහෙනම් අඳ ගන්න පුතේ සුළු මුදල් ගෙවීම් ජර්නලය ඉක්මනට සුළු මුදල් ගෙවීම් ජර්නලය විශ්ලේෂණ ටික දීලා තියෙනවා. ලිපි ද්‍රව්‍ය 1යි, සංග්‍රහ 2යි, ගමන් 3යි, අලුත් වැඩියා වියදම් 4යි, විවිධ වියදම් 5යි, වෙනත් එක්ක 6යි. ඒතර පුතේ විශ්ලේෂණ ටික ඔක්කොම 7ක්. විශ්ලේෂණ 6ක්. විශ්ලේෂණ ටික 6ක්. විශ්ලේෂණ ටික 5කට ඇඳලා වෙනත් එක වෙනම ඇඳත් කමක් නැහැ. නැත්තම් විශ්ලේෂණ ටික කියලා එකපාරම ඇඳත් කමක් නැහැ පුතේ. පැහැදිලි නේද? අද ගන්න පුතේ සුළු මුදල් ගෙවීම් ජර්නල. එතකොට විශ්ලේෂණ තීරු තියෙනවා මොනවද? ලිපි ද්‍රව්‍ය සංග්‍රහ ගමන් 3යි, අලුත් වැඩියා වියදම් 4යි, විවිධ වියදම් 5යි, වෙනත් එකත් එක්ක පුතේ 6යි නේද ඔක්කොම? හරි. මේකේ ලදුපත් අංක වවුචර් අංක දීලා තියෙනවා නේ. හරි. එහෙනම් අද ගන්න පුතේ සුළු මුදල් ගෙවීම් ජර්නලය අභ්‍යාස අංක ලියන්නකො ඉස්සෙල්ලාම. හරි. අභ්‍යාස අංක ලියලා සුළු මුදල් ගෙවීම් ජර්නලය අද ගන්න ඉක්මනට අභ්‍යාස අංක 7 උඩින් ලියන්නකො සුළු මුදල් ගෙවීම් ජර්නලය කියලා ඉස්සෙල්ලාම. හරි සුළු මුදල් ගෙවීම් ජර්නලය කියලා උඩින් ලියලා ඉන්න. හරි සුළු මුදල් ගෙවීම් ජර්නලය කියලා ලියලා හරි සුළු මුදල්
ගෙවීම් ජර්නල් එකේ ලියන්න ලියලා හරි ඉස්සෙල්ලාම ඒ අයිනෙන් අදගමු දින තීරුව අපිනේ හරි ඉස්සෙල්ලාම දිනය අපි වවුචර් අංකය මෙතනින් දාන්න නැතුව අපි ඉස්සරහින් දාමු විස්තරය ඔගේ වවුචර් අංකයක් දීලා තියෙනව නේද අපිට මේ බලන්න වවුචර් අංක දීලා තියෙනවද කියලා දීලා තියෙනවද වවුචර් අංකත් හරි වවුචර් අංකත් දීලා තියෙනවා අපිට වවුචර් අංකත් දීලා තියෙනවා ඒ නිසා මේ විස්තරයට පොඩ්ඩක් ඉඳ තියාගත්තට කමන්නේ පහසුවෙන් වවුචර් අංකය මේක වවුචර් අංකය ඊට පස්සේ විශ්ලේෂණ තීරු උදේ විශ්ලේෂණ තීරු අඳිද්දී වෙනත් එක වෙනමෙන්ද වැරදි නෑ හරි අපි හයම අදින් විශ්ලේෂණ තීරු වලට මේක හයක් ඕනේ නේ ඔව් විශ්ලේෂණ තීරු වලට කලින් පුතේ ගෙවීම් තීරු ඕනේ ගෙවීම් තීරුව ඕනේ ඉස්සෙල්ලාම වවුචර් අංක ඊට පස්සේ ගෙවීම් තීරුව වවුචර් අංකය ඉතින් අපි සාමාන්‍යයෙන් මේ මුදල් ගෙවීම් ජේලනේ දිනේ ඊට පස්සේ වවුචර් අංක අඳිනවානේ මේකේ අපි මේ විස්තරයේ ලියලා තමයි අපි වවුචර් අංක දාන්නේ අර ගෙවීම් ජේලනේ චෙක් අංකේ නුඩ වගේ තමයි අපි වවුචර් අංක දාන්නේ ගෙවීම් මේක ගෙවීම් කියන්න පුළුවන් එහෙම නැත්නම් වටිනාකම කෙල්ලුවත් හරි ගෙවීම් කියලා ලියන්න පුතේ ඒකට ලේසියි අපිට පහසු ගෙවීම් විශ්ලේෂණ තීරු 6ක් ඕනේ හරිද විශ්ලේෂණ තීරු එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි ඉතින් ඕන්න තව ලෙජර් පිටු කියලා ගන්න හැකි අවශ්‍ය නැහැ. මොකද මේ වෙනත් එක විශ්ලේෂණ තීරු නැතුව මේ ටික විශ්ලේෂණ කරලා වෙනම අදින්නත් පුළුවන් ඈ. එහෙමත් සමහරවිට ඔයගලන් ඉස්කෝලේම ගන්නලා ඇති. හරි මොනවද මේ විශ්ලේෂණ තීරු පහ අපිට දීලා තියෙනවා. බාන්න විශ්ලේෂණ තීරු පහ අපිට දීලා තියෙනව නේද? හරි. විශ්ලේෂණ තීරු පහේ නම් පහ අපිට දීලා තියෙනවා. බලන්න විශ්ලේෂණ තීරු පහේ නම් පහ විශ්ලේෂණ තීරු පහේ නම් පහ අපිට දීලා ඇති ලිපි ද්‍රව්‍ය වියදම් ඊට පස්සේ සංග්‍රහ වියදම් ගමන් වියදම් ඊට පස්සේ අලුත් වැඩියා වියදම් විවිධ වියදම් වෙන දැන් මට ඔයගලන්ට උමනා උනේ මෙතන මම මේ විවිධ වියදම් වෙනතුයි දාලා ඒ දෙක දෙකක් කියලා මට පැහැදිලි කරන්න උමනා උනේ විවිධ වියදම් කියන්නේ එකක් වෙනත් වියදම් කියන්නේ තව එකක් වෙනත් කියන්නේ පුතේ අර වෙන වෙනම ගිණුම් අඳින ඒවා හරි දැන් ඔයගලන්ට මේ විශ්ලේෂණ තීරු ටික මෙතන පැහැදිලි නැතිවද කියව ගන්න බැරුව ඇති නමුත් ඔයාගේ ටියුට් එකේ තියෙනවනේ මේ විශ්ලේෂණ තීරු ටික ලිපි ද්‍රව්‍ය වියදම් සංග්‍රහ වියදම් ගමන් වියදම්
ඉවුටේ නැත්තම් කවුරුහරි ලියා ගන්නකෝ ලිපි ද්‍රව්‍ය වියදම් සංග්‍රහ වියදම් ගමන් වියදම් අලුත් වැඩියා වියදම් විවිධ වියදම් වෙනත් හරිනේ හරිද පුතේ තිරු ටික යන්න නේද හරි තිරු ටික දාලා තිරු ටික දාලා පුතේ අපි ටක් ගාලා හදමු ගාන හරිද සුළු මුදල් ගෙවීමනේ මේක ලියන්නේ ඉතලම පුතේ මුල් ඡේදෙ මුකුත් නැහැ 1.1 ලිපි ද්‍රව්‍ය සඳහා 240ක් ගිහුව වවුචර් අංක 312 ලියන්න මෙතන 1.1 ලිපි ද්‍රව්‍ය වවුචර් අංක කීයද 312 නේ වවුචර් අංක 312 ඉතින් අපි ගෙවලා තියෙනවා 240ක්. ඒතකොට මේ 240 ලිපි ද්‍රව්‍ය වලට විශ්ලේෂණය කරන්න. අනිත් වල ඉරක් ගහන්න. ඒ 240 ලිපි ද්‍රව්‍ය වලට විශ්ලේෂණය කරලා අනිත් වල ඉරක් ගැහුවා නේද? හරි. ඊට පස්සේ හරි. ඊට පස්සේ ළමයි මේක හරිනේ. ඒ විදිහට ලියාගෙන යන්නකෝ. නැත්නම් මාත් එක්ක ලියාගෙන යමුකෝ. සාමාන්‍යයෙන් පුතේ හැම ගානකම වගේ විශ්ලේෂණ තීරු දෙනවා. පුතේ විශ්ලේෂණ තීරු ටික අපිට සාමාන්‍යයෙන් දෙනවා ගණන් වලදී. හරිද විශ්ලේෂණ තීරු ටික පුතේ දෙනවා. එහෙනම් ලේසි පුතේ අපිට ගණන් ටික හදන්න. හරි බලමු එහෙනම් අපි ලිපි ද්‍රව්‍ය ලිව්වා. ඊට පස්සේ 1.1 නේ 1.2 පැන්සල් 10ක් ගෙනාව රුපියල් 150යි. 1.2 පැන්සල් 10ක්. පැන්සල් 10ක් ගෙනාව වවුචර් අංක 313 රුපියල් 150යි ඒක ලිපි ද්‍රව්‍ය වලටම දාන්න ඒක ලිපි ද්‍රව්‍යමයි හරි ඊට පස්සේ මොකක්ද තියෙන්නේ කියලා බලන්න පැන්සල් වලින් පස්සේ 1.4 සංග්‍රහ වියදම් සඳහා 300ක් ගෙවුවා ලියන්නේ 1.4 සංග්‍රහ වියදම් වවුචර් අංක 314 300ක් ගෙවලා 300යි ඒක සංග්‍රහ වලට විශ්ලේෂණය කරන්න. ඒක සංග්‍රහ වලට විශ්ලේෂණය කරන්න. පැහැදිලි නේද? ඒක සංග්‍රහ වලට විශ්ලේෂණය කරානේ ඊට පස්සේ 1.4න් පස්සේ තියෙන කවද 1.6 ගමන් වියදම් සහ 350ක් ගෙවුවා. කියන්නේ 1.6 ගමන් වියදම් 1.6 ගමන් වියදම් වවුචර් අංක කියේ 315 ගමන් වියදම් වවුචර් අංක 315 කීයද පුතේ ගමන් වියදම් වලට අපි ගෙවලා තියෙන්නේ ගමන් වියදම් වලට අපි ගෙවලා තියෙනවා 350ක් නේ 350යි හරි ඒක ගමන් වියදම් වලට විශ්ලේෂණය කරන්න 350යි හරි ඊට පස්සේ පරිගණක අලුත් වැඩියාවට 600ක් ගෙවලා වවුචර් අංක 316 1.9 පරිගණක අලුත් වැඩියාව වවුචර් අංක 316 අපි ගෙවලා තිනවා 600ක් පුතේ ඒක අලුත් වැඩියා වේදන් වලට දාමු අපි අලුත් වැඩියා වේදන් 600යි අනිත් ඒවාට ඉරක් ඊට පස්සේ හරි නේද ඊට පස්සේ පුතේ අපි නාහිමියකෝ මහීමට 400ක් ගෙවලා 1.10 මහීම හරි වවුචර් අංක 317 පුතේ මහීමට අපි ගෙවලා තියෙනවා 400ක් මහීමට 400ක් ගෙවලා තියෙනවා හරි ඒ 400 පුතේ මහීමට ගෙවපු එක අපි වෙනත් එකට විශ්ලේෂණය කරමු ඒක නාහිම් පාලන කෙනෙකුට යන එකක් නේ නාහිමියකෝ මහීමට ගෙවපු එකනේ ඒක වෙනත් එකට විශ්ලේෂණය කරන්න හරි ඊට පස්සේ හරි නේද හරි ඊට පස්සේ පුතේ අපි මහීමට ඊට පස්සේ 1.16 පිරිසිදු කිරීමේ ගාස්තු 250ක් ගෙවුවා 1.16 පිරිසිදු කිරීම ගාස්තු වවුචර් අංක 318
250ක් ගෙවලා 250යි. මේක විශ්ලේෂණය කරන්න වෙන්නේ කොහෙද? ඒක විවිධ වියදම් දාම් මොනවද මේ පිරිසිදු කිරීම ආරම්භනන්නේ පුතේ. හරි. ඒක විවිධ වියදම් දාම්. 250යි. හරිද? ඒක විවිධ වියදම් දාමු. ඊට පස්සේ 1.16 1.19 අයිතිකරුවෙකුගේ දරුවෙකුගේ පන්ති ගාස්තු 500යි. පන්ති ගාස්තු කියලා ලිව්වත් කමක් නැහැ, ගැන්ලි කියලා ලිව්වත් කමක් නැහැ. අයිතිකාරයාගෙන අපි ගැන්ලි කියලා ලියමු. නැත්නම් පන්ති ගාස්තු කියලාම ලියමු. පන්ති ගාස්තු හැබැයි ඒක අයිතිකාරයාගේ දරුවෙකුගේ පන්ති ගාස්තු වවුචර් අංක 319 ඒක 500යි. ඒක පුතේ වෙනත් එකට දාන්නේ ගැන්ලිනේ. ඒ ගැන් නිසා වෙනත් එකට යන්නේ. ඊට පස්සේ පරිත්‍යාග 190යි 1.20 පරිත්‍යාග වවුචර් අංක 320 190යි. ඒක දාන්න වෙන්නේ විවිධ වියදම් නේද? විවිධ එකක් මේ ඔය ගන්නෙකුට දෙන සල්ලි, ආධාර පත්‍රයකට දෙන සල්ලි. ඒක පුතේ වෙනත් එකට දානවට වඩා හොඳ විවිධ වියදම් දාන්න. මේ අපිට ඒක ඉතින් කාටවත් තරක් කරන්න පුළුවන් වෙනත් එකට දැම්මොත් ඒකට වෙනම ගිණුමක් හැදෙනවා. ඒකයි තියෙන විශේෂත්වය. හරි. ඒක ආයතනෙන් ආයතන වෙනස් වෙන්න පුළුවන්. අපි දාමු පරිත්‍යාග විවිධම් වලට දාමු 320යි. ඉතින් මොනවා හරි එකට වෙනම ගිණුමක් ඕන නම් මේ වෙනත් එකට දාන්න පුළුවන්. ඔය සුළු උපකරණ වගේ එකක් තිබ්බොත් ඒකට වෙනම ගිණුමක් අදිනවා ඒකට වෙනත් දාන්න ඕනේ. හරි. ඊට පස්සේ අපිට අයහන්න 190නේ 190යි. දැන් කොහෙන්ද මම දැන් අකුරුසිස් හරි 190යි. වවුචර් අංකේ දාලා තින්නේ. හරි. ඊට පස්සේ 1.23 සුළු උපකරණ ගත්තා. කීයක් දිනවිල තියෙන්නේ 1.23 සුළු උපකරණ. වවුචර් අංකේ 321 500 අපිට ඔය සුළු උපකරණ කිව්වම ස්ටේපර් කටු මැෂින් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි පුතේ. හරි. ඒ උපදී අර ප්‍රමාණාත්මක සංකල්පය අනුව පස්සේ වියදමක් විදිහට සලකන්න පුළුවන්. සුළු උපකරණ 500යි. දැන් පුතේ ඒක උපකරණයක් නේ. හරිද? ඒක උපකරණයක්. ඒ නිසා අපිට පුතේ සුළු උපකරණ කියලා වෙනම ගිණුමක් ඇදලා දාන්න පුළුවන්. ඒ නිසා ඒක වෙනත් එකට දාන්න. වෙනත් එකට දාන්න. පුතේ ඒක අර ප්‍රමාණාත්මක සංකල්පයට අනුව තීරණ ගන්න අදාළ නැත්නම් මේ විවිධ වේදම් වලට දාන්නත් පුළුවන්. වරදක් නැහැ. නමුත් අපි ඒකට වෙනම ගිණුමක් අඳින සුළු උපකරණ කියලා. පස්සේ ඒගොල්ලෝ ඒක වියදමක් විදිහට හඳුනා ගන්න නැද්ද කියලා තීරණය කරයි. හරි? 500යි. 1.23 හරිනේ. ඊට පස්සේ 1.26 ගෙනීමේ කුලිය. ඔන්න ඕක වැදගත්. 1.26 ගෙනීමේ කුලිය. වවුචර් අංක 322 කියලා දෙය ගෙනීමේ කුලිය 300යි. හරි. මට කියන්න ඕක විශ්ලේෂණය කරන්නේ කොහෙටද පුතේ? ගෙනීමේ කුලිය පුතේ ගමන් එකට විශ්ලේෂණය කරන්න එපා. වැරදි. ගෙනීමේ කුලිය ගමන් එකට විශ්ලේෂණය කළොත් වැරදි පුතේ. ඇයි ගමන් වියදම් කියන්නේ පුතේ භාණ්ඩ බෙදා හරින්න අදාළ වියදමක්. ගමන් කියන්නේ බෙදා හැරීමේ වියදමක්. එතකොට ඔය ගෙනීමේ කුලිය ගමන් එකට දැම්මොත් එහෙම් පිටින්ම වැරදි. එහෙනම් ගෙනීමේ කුලිය කොහෙටද දාන්නේ? පුතේ ඒක වෙනත් එකට දාන්නේ. දාලා ඒක ගෙනීමේ කුලිය ගිණුමට දාන්න ඕනේ. දාලා ඕක තමයි අර අපි වෙනදා ලාභ ගිණුම අදද්දි ගැනුම් වලට එකතු කරන්නේ ගෙනීමේ කුලිය කියලා. ඒක තමයි ඒ. පැහැදිලි නේද? ඒ නිසා ඒක වෙනත් එකට දාන්න 300යි. ඒකට වෙනම ගෙනීමේ කුලිය ගිණුම අදින්න ඕන නිසා පැහැදිලිද පුතේ හේතුව? අසාලියුම නෙමෙයි. හේතුව තේරෙනව නේද ඒක? වෙනම ගෙනීමේ කුලිය ගිණුමට දැම්මයි කියලා. ඊට පස්සේ ප්‍රතිකාර 200යි 1.31 ප්‍රතිකාර වවුචර් අංක 323 ගාන කීයද 200යි. අපිට ඒක විශ්ලේෂණය කරන්න වෙන්නේ කොහෙටද අපිට? මේ ප්‍රතිකාර තුවාලයක් වෙලා බෙහෙත් දාලා ඒ වගේ නිකන් උණක් පොඩි මොකක් හරි පුතේ පැන්ඩෝල් වගේක් ගන්න ඒ වගේ පොඩි බෙහෙත් මොන හරි දීලා ඒ කොහෙද පුතේ විවිධ වේදම් වලට දාත හැකි නේද පුතේ ඒක
ඒක විවිධ වියදම්. අන්න ඒ වගේ පුතේ ඒක ආයතනෙන් ආයතන වෙනස් වෙනවා. ඒ අවස්ථාවේ හැටියට තමයි ඒක තීරණය වෙන්නේ. ඒක විවිධ වියදම් වලට දාන්න. හරි. විවිධ වියදම් වලට දාන්න 200යි. අනිත් ටිකක් ගන්න. හරි. එච්චරයි නේ පුතේ. දැන් මේ ටික එකතු කරන්න. වවුචර් අංක එකතු කරන්න ඕනේ නැහැ. හරි. කීයද පුතේ එක තුන් ටික? මේ ටික මෙහෙම එකතු කරන් තියෙන්නේ. එහෙම නැත්නම් මේ ටික එකතු කරලා ඒ ටිකත් ගත හැකි බලමු. 0යි 4යි 5යි 9යි 9යි 5යි 14යි 14යි 5යි 19යි 19යි 8යි 20 19යි 9යි 28යි 28යි දෙකක් ඉතුරුයි. 2යි 2යි 4යි 5යි 8යි 11යි 17යි 21යි 23යි 28යි 29යි 34යි 37යි 39යි. හරිද බං? 3980ද? 3980යි නේද? හරිනේ. 3980යි හරිනේ. 3980යි. පුතේ ඉබි අතුරු වගේ දේවල් පුතේව සුළු උපකරණ ගිණුමකට දාත හැකි. පැහැදිලි නේද? සුළු උපකරණ කියලා පුතේ ගිණුමකට දාත හැකි. ඒතකොට ඒවට වෙනම ගිණුමක් අදින්න වෙනවා. එහෙම නැත්නම් පුතේ අර මොකද ප්‍රමාණාත්මක සංකල්පය අනුව වියදමක් විදියට සලකලා ඒක විවිධ වියදම් වලට දාන්නත් පුළුවන්. හරි? හරි. ඒ අහන ප්‍රශ්නට උත්තර මම දෙන්නම්. මගෙන් අහනවා ඉබි වතුරු වගේ ඒවා දාන්නේ මොකද පුතේ? ඉබි ඔය ඉබ්බෝ ඉන්නේ. ඒක පුතේ සුළු උපකරණ කියලා වෙනමම සුළු උපකරණ ගිණුමකට දාන්න වෙනත් කිරයක් ගත හැකි. එහෙම නැත්නම් ප්‍රමාණාත්මක සංකල්පයට අනුව පුතේ පොඩි වියදමක් නම් පොඩි ඉප්පෙක් නම් ඔය චූටි ඉප්පෙක් නම් පුතේ පොඩි ගාණක් නේ. ඒක මොනවා කරන්න පුළුවන්ද? වියදමක් විදිහට හඳුනාගෙන ඕනනම් විවිධ වියදම් වලට දාන්නත් පුළුවන්. ඒක පුතේ ඒක ආයතනයේ තමයි ඒක තියෙන්නේ. ප්‍රතිකාර වෙනත් එකට එන්නේ නැද්ද? පුතේ ප්‍රතිකාර වගේ එකක් පුතේ වෙනම ගිණුමකට දාන්න අවශ්‍ය නැහැ නේද? ප්‍රතිකාර කියන්නේ තුවාලයක පොඩි පොඩි වියදමන්නේ පුතේ පොඩි බෙහෙතක් අරන් දුන්න ඒ වගේ එකක් නේ. හරි. එතකොට පුතේ ඒක විවිධ වියදම් වලට දැම්ම නම් හොඳයි නේද? මේ වෙනත් එකට දාත හැකි. වෙනත් එකට දැම්මොත් තියෙන විශේෂත්වය මොකද්ද? ප්‍රතිකාර කියලා වෙනම ගිණුමක් එනවද නැද්ද? එනවා. ඒකයි දින වෙනස. අපේ අද ප්‍රශ්නයක් අහනවා මගෙන්. ඔව් ඔන්න ඕක ගන්නන්න ඕන නිසා තමයි මම මේක කරේ. මම අහනවා එතකොට විවිධ වියදම් වලට එන්නේ එක ගිණුමද කියලා අහනවා. ඔව්. විවිධ වියදම් කියන්නේ පුතේ එක වියදමක්. එක ගිණුමයි. විවිධ වියදම්. ඔන්න ඕක තමයි මට උගන්වන්න උවමනා වුනේ. වෙනත් එකේව තමයි වෙන වෙනම ගිණුම් අදින්නේ. විවිධ වියදම් වලට අදින්නේ පුතේ එක ගිණුමයි. ඔන්න ඕකයි මට විවිධයි වෙනත් එකේ අතර පුතේ වෙනස ඔයගලන්ට පැහැදිලි කරන්න උවමනා වුනේ. පැහැදිලි නේද කියපු දේ? හරි. එහෙනම් මට කියන්නේ ලිපි ද්‍රව්‍ය එකතුව කීයද පුතේ? කීයද? 390ද? ලිපි ද්‍රව්‍ය 390යි. ලිපි ද්‍රව්‍ය වියදම 390යි. එතකොට සංග්‍රහ වියදම් 300යි. හරිද? ගමන් වියදම් 350යි. ගමන් වියදම් 350යි. අලුත් වැඩියා වියදම් 600යි. පුතේ විවිධ වියදම් තිරු එකතුව කීයද? වියදම් තිරු එකතුව කීයද? මම මේක කරගන්න ඕනේ නැහැ. 0යි 9යි 14යි 640යි. 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 එතකොට වෙනත් තීරු එකතුව කීයද? 1700. 1700. හැබැයි විශේෂත්වයේ තියෙන්නේ මේ වෙනත් තීරුවට වෙන වෙනම ගිණුම් මැද්දට විවිධ වේදම් වලට වෙන වෙනම ගිණුම් අදින්නේ නැහැ. ඔන්න ඕකයි මට උගන්වන්න උවමනා වුනේ මේ ගානෙන් හරි. පුතේ විවිධ වියදම් කියන්නේ වියදමක් හරිද? මේ මෙතන තියෙන ඒවට අමතරව මොන හරි වියදමක් තිබ්බොත් ඒක විවිධයකට දාත හැකියි. පොඩි පොඩි වියදම් ඔය හිඟන්නෙකුට දෙන සල්ලි, පරිත්‍යාග හරි. මොනවා හරි නිකන් ප්‍රසිද්ධිය කියන්න බැරි වියදමක් තිබ්බොත් ඒවා විවිධ වියදම්කට දාත හැකියි. හරිද? විවිධ වියදම් කියලා අදින්නේ එක ගිණුමයි. වෙනත් එකේ ඒවට තමයි වෙනම ගිණුම් අදින්නේ. ඔයාට මොනවා හරි වියදමකට වෙනම ගිණුමක් අදින්න ඕන නම් ඒක දාන්න ඕනේ වෙනත් එකට. පැහැදිලි කියපු දේ. හරි මේ ගිණුම් අදින්න එක තව ටිකක් පැහැදිලි වෙයි ඔයගොල්ලන්ට. හරි එහෙනම් පුතේ
මේ ටික තේරුණා ලියපු දේවල් ටික. හරි. දැන් තවත් හොඳ දේවල් ටික උගන්වන්න තියෙනවා ඈ. ඉතින් විවිධ වියදම් වෙන වෙනම ලියන්නේ නැහැ. විවිධ වියදම් පුතේ එකයි. වෙනම ලියන්න ඕන නම් වෙනත් තීරුවක් ගන්න ඕනේ. හරි. විවිධ වියදම් තීරුවට දැම්මොත් අයින් එක් ගිණුමයි. වෙනම ගිණුම් ඕන නම් වෙනත් එකට දාන්න ඕනේ. හරි. ඉතින් මේක ආයතනයෙන් කටපාඩම් කරන්න බෑ. මේක ආයතනයෙන් ආයතනයට මොනවා වෙන්න පුළුවන්ද? වෙනස් වෙන්න පුළුවන් ඈ. ලිපි ද්‍රව්‍ය වියදම්, ගමන් වියදම් මේ ආයතනයෙන් ආයතනයට වෙනස් වෙන්න පුළුවන්. හරි. ඉතින් උඩින් පොදු රෙජරේ කියලා ලියන්න. පොදු රෙජරේ කියලා ලියලා උඩින් පොදු රෙජරේ කියලා ලියන්න. ලිව්වද? ලියලා ඉස්සරම අද ගන්න සුළු මුදල් ගිණුම. සුළු මුදල් ගිණුම. මේකට පාලන කියන වචනේ ඕනේ නැහැ. සුළු මුදල් ගිණුම. රයිට්. මට කියන්න සුළු මුදල් ගිණුම මොන ගිණුමක්ද? පුතේ උත්තර දෙන්න. සුළු මුදල් ගිණුම මොන ගිණුමක්ද කියලා පුතේ උත්තර දෙන්න මට. වත්කම් ගිණුම. සුළු මුදල් ගිණුම වත්කම් ගිණුමක්. හරියටම හරි පුතේ. සුළු මුදල් ගිණුම වත්කම් ගිණුමක්. එහෙනම් වත්කම් ගිණුමක මොනවද තියෙන්න පුළුවන්ද? ශේෂය. මේ ව්‍යාපාරේ පටන් ගත්ත පළවෙනි මාසෙද මීට කලිනුත් මේ ව්‍යාපාරේ තිබ්බද? උත්තර දෙන්න. මේ ව්‍යාපාරය පටන් ගත්ත පළවෙනි මාසෙද? නෑ. මීට කලින් තිබ්බ පුතේ. මෙයා වවුචර් අංක 312 වගේනේ පටන් ගන්නෙ. මීට කලින් තිබ්බා. එහෙනම් මේ සුළු මුදල් ගිණුමේ ශේෂයක් තියෙනවා. දාගන්න මෙතන 1.1 ශේෂය. 1.1 ශේෂය කීයද? 1.1 ශේෂය කීයද? කියන්න පුතේ කීයද හැකි? මේකේ උගන්වන්න දෙයක් තියෙනවා. ඒකයි මම ඔහොම දාලා තියෙන්නේ. මම ඔයාලට ප්‍රශ්න අහන්නේ ඒකයි මේ. 5000යි. 5000යි. කොහොමද 5000යි කියලා කිව්වේ? හරි 5000 තමයි. ශේෂය 5000යි. මොන මන් දැම්මා. කොහොමද 5000යි කියලා කිව්වේ? කොහොමද 5000යි කියලා කිව්වේ පුතේ? මේ ගාන දන්නේ ජනවාරි මාසෙත් නේද? හරිද? හරිද? පුතේ ඔය ප්‍රශ්න වලට ඔක්කොම උත්තර මම දෙන්නම්. මේ ගාන දන්නේ ජනවාරි මාසෙට. ඔයගලන්ට ගොඩක් ගැටලු තියෙනවා. ඔයගල කටපාඩමින් මේක ඉගෙනගෙන තියෙන්නේ. කටපාඩමින් මේ තේරුම් අරන් ඉගෙන ගන්න. හරි? පුතේ මේක මේ හදන්නේ ජනවාරි මාසෙට. එතකොට දෙසැම්බර් මාසෙත් මේගොල්ලන්ගේ සුළු මුදල් තිබ්බද නැද්ද? තිබ්බා. මේගොල්ල ගාන පටන් ගන්න තැනම කිව්වා. හරිද? මේ ගාන පටන් ගන්න තැනම කිව්වා. හරිද? ඔබදී ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා ගොඩාක්. ඔයගොල්ලෝ හරියට මේක තේරුම් ගන්න නැතුව ඒ නිසා අහගෙන ඉමු ඈ. ගිය මාසේ ගෙවපු ටික මොන මාසෙන් ප්‍රතිපූර්ණය කරනවා කියලා කිව්වද? මේ ගාන පටන් ගන්න තැන කිව්වා සුළු මුදල් බාරකරු විසින් මාසය තුලදී ගෙවන ලද සුළු මුදල් ප්‍රමාණයට සමාන මුදලක් එම මාසයේ අවසානයේදී අග්‍රිමේ නොවෙනස්ව පවත්වාගෙන ලබයි. ඒ කියන්නේ දෙසැම්බර් මාසේ ගෙවපු ටික එයාට මොන මාසෙම ලැබුණාද? දෙසැම්බර් මාසේ 4800ක් ගෙවුවා නම් එයාට ඒ 4800ට මොන මාසෙන් ප්‍රධාන මුදල් බාරකරුවෙන් ආයි ලැබුණාද කියන්නේ? දෙසැම්බර් වලම ලැබුණා. එහෙනම් මට කියන්න ජනවාරි පටන් ගනිද්දී දෙසැම්බර් ඉවර වෙද්දී එයා ගාව ශේෂය කීයද? මේගොල්ලෝ අග්‍රි මුදල 5000යි කියනව නේද? එහෙනම් අග්‍රි මුදල කීයද? 5000. ඒක මෙතන තියෙන ශේෂය. ශේෂය 5000යි. පැහැදිලිද? තේරුණාද? තේරුණාද? ශේෂය 5000යි. දැන් එදා මම හදපු ගානේ, එදා මම හැදුවේ පළවෙනි ගානේ අග්‍රිමේ කීයද? අභ්‍යාසංක 5. අභ්‍යාසංක 5 අග්‍රිම මුදල කීයද? 2500යි. ඒ 2500ට මෙතන දැන් මේ ශේෂයේද මුදල් කියලාද? මුදල් කියලා. ඇයි ඒ? හේතුවක් තියෙනවා. පුතේ සුළු මුදල් අග්‍රිම ක්‍රමය පටන් ගත්තේ මේ මාසේ. පළවෙනි මාසේ, තුන්වෙනි මාසයක පටන් ගත්තේ. ඒ මුදල් ලැබිච්ච එක තමයි මෙතන මුදල් කියලා ලිව්වේ. නමුත් මේක ශේෂය කියලා තේරුණාද? මේක ශේෂය.
එතකොට ඊළඟ ගානේ බලමු මම අදපු අභ්‍යාසංක 6 අභ්‍යාසංක 6ත් මම හරි 6 එන 6ට අභ්‍යාසංක 6 පෙබරවාරි 1 වෙනිදා මම මෙතන අග්‍රිම මුදල 3000යි කෙලින්ම මම මෙතන දැම්මේ 3000 මොනවද කියලාද කියන්න අභ්‍යාසංක 6 මම මෙතන 1 3000 ලිව්වේ මොනවා කියලාද ශේෂය කියලාද මුදල් කියලාද ලිව්වේ කියන්න ඒකේ පුතේ හරි පුතේ ඒකේ මම දැම්මේ 3000 නෙමෙයි කීයද දැම්මේ කියන්න හරි මං කියුවේ නැතුව 2000 නෑ ඒකේ පුතේ මුලින්ම දැම්මේ මොකද්ද ශේෂය කීයද 400 පැහැදිලිද ශේෂය 400 දැම්මේ ඊට පස්සේ අග්‍රමේ ප්‍රතිපූර්ණය කරන එක ලිව්වා කීයයි කියලා 2600 ඇයි එහෙම කරේ ඒකේ ප්‍රතිපූර්ණය උනේ ගිය මාසෙ ගියපු එක ප්‍රතිපූර්ණය මොන මාසෙද කියන්නේ මේ මාසේ ඒකයි එහෙම දැම්මේ තේරුණා නේද පැහැදිලිද කියපු දේ ඒකයි පුතේ ඒක ශේෂයේ විදිහට 400 දාලා පස්සේ මුදල් ලැබෙන එක 2000 කියලා ලිව්වේද 600 ලිව්වේ පැහැදිලි නේද එහෙනම් පුතේ මෙතනට මුදල් කියලා ලියන එකද හරිය මේ ගානේ මුදල්ද ශේෂයද ලියන්නේ ශේෂය පුතේ ඒක ගානෙන් ගාන වෙනස් වෙනවා කියලා තේරුණාද ඔයගලන්ට දැන් කටපාඩම් කරන්න බෑ කියලා තේරුණා නේද ගානෙන් ගානට වෙනස් වෙනවා කියලා තේරුණා නේද පුතේ ඔක්කොටම හරි ඊට පස්සේ මගෙන් තව ප්‍රශ්නයක් අහනවා සුළු මුදල් බාරකරුට මුදල් ලැබෙන එක ජර්නල් සටහන දාන්නේ පොත් ජර්නලේද? කො අනිත් ළමයි උත්තරයක් දෙන්න මේ ප්‍රශ්නේ හරිද වැරදිද පුතේ? සුළු මුදල් බාරකරුට මුදල් ලැබෙන එක ජර්නල් සටහන දාන්නේ පොත් ජර්නලේද? පුතේ සුළු මුදල් බාරකරුට සල්ලි දෙනවයි කියන්නේ එක්කෝ අග්‍රිමේ ප්‍රතිපූර්ණය කරනවා නැත්නම් ප්‍රධාන මුදල් බාරකරු මුලින් මුදල් ගෙවන එකනේ. ඒක ලියන්නේ මොන ජර්නලය ඇතුළේද? මුදල් ගෙවීම් ජර්නල්. මුදල් ගෙවීම් ජර්නලය ඇතුළේ මතකද? ගෙවීම් ජර්නලය ඇතුළේ දාලා වෙනත් එක යටතේ නේද අපි විශ්ලේෂණය කරේ ඒවා මතකයි නේද ඔක්කොටම එහෙනම් ඒ ප්‍රශ්නේ අහපු උත්තරේට හරි නේද එහෙනම් පුතේ මේ ගානේ මෙතන ලියන්නේ මොකක් කියලාද ශේෂය කියලා එහෙනම් බලන්න ගණන් තුනක් හැදුවා මං ගණන් තුනේ මෙතන දැම්මේ තුන් විදියක් කියලා ඔයගොල්ලෝ දැක්කද ගණන් තුනයි පුතේ මෙතන දැම්මේ තුන් විදියක් පළවෙනි ගානේ කෙලින්ම දැම්මේ මුදල් කියලා කීයද 2500 ඇයි පළවෙනි සුළු මුදල් අග්‍රිමකයෙන් පටන් ගත්තේ මේ මාසේ. ඒතකොට ලැබිච්ච එක මුදල් නැත්නම් අග්‍රිමෙන්ට මුදල් ලැබුණා. දෙවනි ගානේ මම අභ්‍යාසංක 6 මම මෙතන දැම්මේ ශේෂය 400යි. ඊට පස්සේ අග්‍රිමෙන්ට මුදල් ලැබුණා 2600යි. මේකේ පුතේ කෙලින්ම දැම්මේ ශේෂය 5000යි. ඇයි ඒ? මේගොල්ලන්ගේ අග්‍රිමේ ගිය මාසෙම ප්‍රතිපූර්ණ වුණාද නැද්ද? වුණා. එහෙනම් පුතේ කටපාඩම් කරන්න බෑ. ගානෙන් ගානට ඒක වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. ඒ ගානේ හැටියට පුතේ අවස්ථාවේ හැටියට එක දාන්න ඕනේ. මෙතන ලිව්වේ ශේෂය 5000යි. ඇයි? ගිය මාසේ වියදම් කරපුවා ගිය මාසේ මොනවා වෙච්ච නිසාද? ප්‍රතිපූර්ණ වෙච්ච නිසා. ගැටලුවක් නැහැ නේද? පැහැදිලි නේද ඔක්කොටම? හරි. ඉතින් මේක ශේෂය ප්‍රතිපූර්ණ වුණේ ගිය මාසෙම. දැන් එහෙනම් ඔක්කොම ගෙවනවා පුතේ 3980. සුළු මුදල් ගිණුම බැර කරන්න විවිධ ගිණුම් කියලා. හරි. විවිධ ගිණුම් කියලා බැර කරන්න විවිධ ගිණුම් කියලා බැර කරන්න 3980ක් විවිධ ගිණුම් කියලා 3980ක් බැර කරන්න බැර කරලා මේක ඔයගොල්ලෝ සාමාන්‍ය විදිහට ශේෂ කරන්න කවුලන්නේ දැන් කොහොම ශේෂ කරන්නේ කොහොම ශේෂ කරන්නේ හරි 5000යි 5000යි හරි 5000යි එතකොට මෙතන ශේෂය එනවා කීයක්ද කියන්න 1020ක් ශේෂය පාගේ 1.31 ශේෂය පාගේ 1.31 1020යි පුතේ මෙතනට එනවා ශේෂී ඊගේ කියලා හරි මෙතනට එනවා ශේෂී ඊගේ කියලා 1020යි මෙතන ශේෂය පාගේ 1020යි මෙතන එනවා ශේෂී කියලා 1020යි. ඉතින් මට කියන්න මේ දිනේ කවද්ද? කල්පනා කරලා කියන්න. 1.31 පාගේ මෙතන ඊගේ එන්නේ කවද්ද මේ 1020?
පෙබරවාරි නෑ වැරදි. කවද්ද පුතේ ඊ ගේන්නේ? කල්පනා කරලා කියන්න. හරි කියන්න පුතේ. 1.31 1.31යි. ඇයි ඒ? පුතේ මේ මාස තව ගණදෙනුවක් තියෙනවා ලියන්න. මෙතන 1.31 පාගේ මෙතන 2.1 කියලා ගේන්න තිබ්බ ප්‍රතිපූර්ණ වෙන්නේ මොන මාසෙකන්ද කියන්නේ? ඊළඟ මාසෙන මෙතන 2.1 කියලා ගේන්න තිබ්බා. දැන් ඔයාලට ප්‍රතිපූර්ණ වෙන්නේ මේ මාසෙම නිසා මෙතන 1.31 පාගේ මෙතනත් ගේන්න 1.31 ඊගේ. එහෙනම් හරිනේ. තේරුණාද පුතේ? ප්‍රතිපූර්ණය වෙන්නේ ජනවාරි මාසේ ගෙවපුවා පෙබරවාරි ප්‍රතිපූර්ණය වෙනවා නම් මෙතන 1.31 පාගේ මෙතන 2.1 ඊගේ කියලා ගෙනාවට කමන්නේ නැහැ. නමුත් ජනවාරි මාසේ ගෙවපුවා ජනවාරි මාසෙන් ප්‍රතිපූර්ණය වෙනවා නම් මෙතන දාන්න වෙන්නේ 1.31මයි. එහෙනම් මට කියන්න මේ මාස තව එක් ගන්න දෙනුවක් තියෙනවා කියන්න. මොකද්ද? ප්‍රතිපූර්ණය වෙන්නේ. කවද්ද ප්‍රතිපූර්ණය වෙන්නේ කියන්නේ? 1.31 1.31ම කීයක් ප්‍රතිපූර්ණය වෙනවද? 3980. ඒක ලියන්නේ මොන ජර්නලේද? කියන්නේ. ඒක ලියන්නේ මොන ජර්නලේද? මුදල් ගෙවීම මුදල් ගෙවීම. කොහෙද විශ්ලේෂණය කරන්නේ වෙනත් එකක් නේද පුතේ? වෙනත් එකට විශ්ලේෂණය කළා ඒකෙන් මෙතනට එනවා 1.31ම මුදල්. එහෙම නැත්නම් අග්‍රිමේ ප්‍රතිපූර්ණ වුණා කියලා ලිව්වත් කමන්නේ. මට ඉඳ නැතිසම මම මුදල් කියලා ලිව්වා. මුදල් ඇලග්‍රක් ගහලා අග්‍රමී ප්‍රතිපූර්ණය කරා කිව්වත් හරි. මට ඉඩ නැති නිසා මම මුදල් කියලා ලිව්වා. හරි වචන එච්චරයිනේ. මුදල් කීයද? 3980. දැන් තේරුණාද? මට කියන්න ආයි පෙබරවාරි මාස සුළු මුදල් ගිණුම අදිද්දී ඒකේ ශේෂය කීයක් තියෙනවද? 5000 50. දැන් තේරුණාද පුතේ? මම ගණන් තුනක් හැදුවා. තුනේ තුන් විදියක් කියලා දුන්නා කියලා දැක්කද පුතේ? එහෙනම් අපිට කටපාඩම් කරන්න බෑ පුතේ. ගානෙන් ගානට එක වෙනස් වෙනවා. ඒකයි accounting කියලා කියන්නේ. චිත්‍රපාඩම් නෙමෙයි. ඒ අවස්ථාවේ හැටියට ඒ ගානේ හැටියට ඒ ව්‍යාපාරයේ හැටියට පුතේ ඒක වෙනස් වෙනවා. අපිට කටපාඩම් කරන්න බෑ පුතේ accounting කියන විෂය. හරි? accounting කියන විෂය කටපාඩමින් කරන්න බෑ. දැන් පුතේ ඕක ඕගලන්ට තියරි පන්තියේදී හරියට ඔලුවට යන්නේ නැහැ. ඇත්තම කතාව ඒකයි. හරි. නමුත් දැන් රිවිෂන් පන්තියකට තමයි පුතේ මේක හරියටම ඔලුවට එන්නේ. ඒකයි රිවිෂන් පන්තියේ වැදගත්කම පුතේ. හරියටම තේරුම් ගන්න පුළුවන්. ඇයි තියරි පන්ති එක සැරයක් කරලා තියෙනවා දැන් පුතේ ඒක හරියට ඔලුවට එනවා. හරි නේද? පැහැදිලි නේද පුතේ ඔක්කොටම? හරි. ගැටලුවක් නැහැ නේ? හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මම හිතනවා ප්‍රශ්න නැතුව ඇති. හරි දැන් මගේ ප්‍රශ්නයක් අහනවා මාසයේ මැදදී ප්‍රතිපූර්ණය කරොත් ඒක සුළු මුදල් ලියන්නේ කොහොමද? හරි. ඒ ප්‍රශ්නේ උත්තරේ දැන් දෙනවා. ඕගොල්ලන්ට පුතේ ප්‍රශ්නයක් කරනවා නම් ඒකට උත්තරේ මං ගාව තියෙන්න ඕනේ. හරි. ඒකට තමයි පුතේ ඊළඟ ගාන දාලා තියෙන්නේ. ඒ පුතේ මං ওই ගණන් හතරක් හැදුවා හදනවා නම් ගණන් හතරේ උගන්වන්න පුතේ ಜಾති හතරක්. උගන්වන්න තමයි ගණන් හතරක් හදන්නේ. ඔයා කරන්න ඕනේ පුතේ එකම ගාන 3-4 සැරයක් හදලා ඉගෙන ගන්න ඕනේ. දැන් තේරෙනවනේ පුතේ මොකද්ද මේ අපි කරන්නේ කියලා? හරි? නෙත් මද පැහැසර නැද්ද? නෙත් මද පැහැසර නෑ වගේ නේද? ඉන්නවා සර්. නෑ දැන්. පැහැසර ඉන්නවද පන්ති නෑ නේද? නෑ නෑ. කලින් හිටිය පොඩ්ඩක් ඉන්න. හරි. හරි බලමු එහෙනම්. පුතේ මේක තේරුණාද කියපු දේවල් ටික? අවුලක් නෑ නේද? පෙබරවාරි මාස සුළු මුදල් ගෙවීම් ජෙල් යන්න නම් මෙතන අපි දාන්නේ කීයද? 5000යි ශේෂය කියලා දාන්නේ. තේරුණාද පුතේ ගණන් තුනේ වෙනස් දේවල් ඉගෙන ගන්න කියලා? හරි. ඉතින් මේක මෙතනට හර වෙලා බැර වෙන්නේ මුදල් ගිණුමට. මේක ශේෂය. දැන් මට කියන්න මේ විවිධ වියදම් විවිධ ගිණුම් කියලා 3980 ලියලා තියෙනවනේ. ඒකෙදි ඉස්සරහන කියන්න. සුළු මුදල් ගිණුම බැර කොටද හර වෙන්නේ පුතේ? ඒ අදාළ ගිණුම් වලට. මෙතන මේ ගිණුම් 5යි. 1යි 2යි 3යි 4යි 5යි. 5යි වෙනත් එකෙන් පුතේ ඕනේ මහිම කියන්නේ අහිම් පාලන ගිණුම 6යි. පන්ති ගාස්තු කියන පුතේ අධිකාරක දරුවෙකුගේ පන්ති ගාස්තු ගැලි නේද? එතකොට කීයද?
එතකොට 7යි සුළූපකරණ ගිණුම 8යි ගෙනීමේ පුලි ගිණුම 9යි නේද? ගිණුම් 9ක්. හරි. පල්ලෙහා රූල් දෙක ගානේ ඇති ගිණුම් 9ක් අදගන්න. පල්ලෙහා රූල් දෙක ගානේ ඇති. ණයෙ දෙන්නෙක් හිටියොත් ගන්න මේ දෙකක් ගන්න ඕනද? නෑ. එක් ගිණුම අදින් 9න් පාලන ගිණුමටම තමයි අපි දාන්නේ. ඒ දෙක එකතු කරලා එකපාරටම සුරුද්දා කියලා දැම්මම කමන්නේ නෑ. නැත්තම් වෙන නෝ දැම්මත් කමන්නේ නෑ. පැහැදිලිද? 9ව දෙන්නක් හිටියොත් අදින්නේ එක් ගිණුමයි. ගිණුම් 9ක් අදගන්න. 1යි 2යි 3යි 4යි කොහොමද පුතේ ප්‍රශ්න? කනෙක්ෂන් අවුල් ගිහිල්ලා ටිකකින් එන්නම් කිව්වා. රයිට් හරි හරි. ගිණුම් 9ක්. අයියෝ. පුතේ මේවට මේ මාකට අමතක කළා මේ තිරු ටික මැකුණා. තුන්දාස් 980යි. මුදල් ගිණුමක් අදින්න ඕනේ නැහැ පුතේ ඈ. අපි අහගෙන ඉමු. එන හරි පුතේ. ගිණුම් කීයක් අදින්න කිව්වා 9ක් නේද මම? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. හරි. ගිණුම් 9 පුතේ නම් කරමු. හරි. ගිණුම් 9 නම් කරමු. මේ විශ්ලේෂණ තීරු පුතේ වෙනත් දෙයක් නැතුව අනිත් හැම විශ්ලේෂණ තීරුවටම එක් ගිණුම ගන්න නම් කරනවා. මොනවද ගිණුම්? ප්‍රවාහන වියදම් ගිණුම නෑ වෙන ගිණුමක් වෙන ගන්න පුතේ බලන්න. එතකොට ලිපි ද්‍රව්‍ය වියදම් ගිණුම ඉස්සරම තියෙනවා. ඉස්සරම තියෙන ලිපි ද්‍රව්‍ය වියදම් ගිණුම ඉස්සරම තියෙන ලිපි ද්‍රව්‍ය වියදම් ගිණුම ඊට පස්සේ සංග්‍රහ වියදම් ගිණුම ඊට පස්සේ ගමන් වියදම් ගිණුම ඊට පස්සේ අලුත් වැඩියා වියදම් ගිණුම අලුත් වැඩියා වියදම් ගිණුම විවිධ වියදම් ගිණුම එක ගිණුමයි පුතේ වියදම් කියලා ගන්න ඈ විවිධ වියදම් කියලා ගන්න එක ගිණුමයි ඊට පස්සේ වෙනත් එකෙන් පුතේ ඉස්සලම ඔය 400 මොකද්ද? නහින් පාලන ගිණුම. මේ 400 නහින් පාලන ගිණුම. නහින් පාලන ගිණුම. ඔව් පුතේ නහිමියක් මගේ ප්‍රශ්නයක් අහනවා. නහිමියෝ නමින් ගිණුම් තියෙන උපලෙජරේ විතරද? ඔව්. පොදු ලෙජරේ තියෙන පුතේ කෙලින්ම නහින් පාලන ගිණුම විතරයි. එක එක නහිමියා ගිණුම් වලින් නම් නැහැ. උපලෙජරේ තමයි එහෙම ගිණුම් තියෙන්නේ. නහින් පාලන ගිණුම, ගැන්ලි ගිණුම ඊට පස්සේ පුතේ සුළූපකරණද? සුළූපකරණ ගිණුම අනිත් එක ගෙනීමේ කුලී ගිණුම. ගෙනීමේ කුලී ගිණුම. හරි? ගෙනීමේ කුලී ගිණුම. හරි. පුතේ මා කාලච්ඡේදය අන්ත 1:30ක දිනේ දාන්න පුළුවන් ඕනනම් දින තුනකට කමන්නේ ලිපි ද්‍රව්‍ය ගිණුමට හර ගන්න සුළු මුදල් කියලා 390යි. දිනේ දාන නම් 3යි 1:31 ලිපි ද්‍රව්‍ය ගිණුමට සුළු මුදල් කියලා හර ගන්න පුතේ දිනේ මෙතන වැදගත් වෙන්නේ දිත්සරහන අවබෝධය වාට 390යි. සංග්‍රහයකට හර කරන්න සුළු මුදල් කියලා දිනේ දාන්න 1:31 300යි.
ගමන් වියදමකට හර කරන්න සුළු මුදල් කියලා 350යි. හරි. ඉතින් අර අවිස්සාවේලේ ගෲප් ක්ලාස් එකේ ළමයින්ට ඊයේ මම ක්ලාස් එක වැස්ස නිසා කරන්න බැරුණානේ. ඒ ක්ලාස් එක බදාද උදේ ඒගොල්ලන්ට තියෙනවා. මේ සතියේදී අනිත් ළමයින්ට බදාද ක්ලාස් නැහැ, එක්ස්ට්‍රා ක්ලාස් නැහැ. හරි. මේ සතියේ බදාදට එක්ස්ට්‍රා ක්ලාස් නැහැ. නමුත් ඊයේ ගෲප් ක්ලාස් එකේ ළමයින්ට එක තුන පන්ති මට කරන්න බැරුණානේ වැස්සත් එක්ක. ඒ නිසා ඒ පන්තිය බදාද උදේ තියෙනවා. මම මෙසේජ් එකක් දාන්න එච්චරයි. වෙන අතිරේක පන්ති නැහැ මේ සතියේ. හෙට රිවිෂන් පන්තිය තියෙනවා. හරි. අලුත් වැඩියා වියදම් සුළු එකට හර ගන්න පුතේ සුළු මුදල් කියලා කීයද 600ද 600යි විවිධ වියදම්කට හර කරන්න සුළු මුදල් කියලා 640යි පුතේ විවිධ වියදම් වල එකතුව එකතුව ගන්න කෙලින්ම 640 ඊට පස්සේ නාහිම් පාලනයේ උදේ දිනේ දාන නම් 1.30ක නැත්නම් ඒ දිනේ දාලා බලත හැකි. වා සුළු මුදල් කියලා හර කරන්නකො 400. ගැල්ලි ගිණුමටත් හර කරන්න සුළු මුදල් කියලා 500යි. සුළු උපකරණ ගිණුමට හර කරන්න සුළු මුදල් කියලා 500යි. ගෙනේ මේ කුලිය ගිණුමට හර ගන්න සුළු මුදල් කියලා 300යි. හරි නේද පුතේ? පොඩි අවබෝධයක් ආව නේද? හරි. අවබෝධයක් ආව නේද සුළු මුදල් ගෙවීම් ජීවනය ගැන? දැන් පුතේ ගණන් 3ක් හැදුවා. ගණන් 3ෙන් ගිය සතියේ ගණන් 2යි අද එක ගණනයි. ගණන් 3ෙන් පුතේ ඉගෙන ගන්න ගොඩක් තිබ්බා. ගණන් 3ෙන් වෙන වෙනම ඉගෙන ගන්න දේවල් තිබ්බා. ඒකයි ගණන් 3ක් හදන්න. නැත්නම් එක ගණනක් හදලා පුතේ ඉවරයි කියන්න පුළුවන් නේ. හරි. ඔය ඉස්කෝලේ වෙන්නේ ඒකයි. එක ගණනක් හදලා ඔක්කොම ඒ ගණන්ට දානවා. පාඩම ඉවර වෙනවා. නමුත් එහෙම බෑ එක ගානේ ඔක්කොම ඔලුවට ගන්න බෑනේ. ඒ නිසා මම මෙහෙම වෙන වෙනම ගණන් ටික හදන්නේ. හරි. එන්න පුතේ අභ්‍යාස අංක 8. දැන් කට්ටියට ප්‍රශ්නයක් තියෙනවා අර මැත්ස් අග්‍රිමයේ කලින් ඉවරුනොත් මොකද වෙන්නේ කියලා. හරි. ඒකට විසඳුම තමයි ඊළඟ ගානේ දාලා තියෙන්නේ. අභ්‍යාස අංක 8. සුළු මුදල් ගනුදෙනු සම්බන්ධව දිත් සටහන් සිදුවන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න. සුළු මුදල් ගනුදෙනු සම්බන්ධව දිත් සටහන් සිදුවන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න. හරි දැන් ඔක පැහැදිලි කරනවා කියලා ලොකු විස්තරයක් ලියලා ඉන්නේ නෑ පුතේ. අභ්‍යාස අංක 8 කියලා ලියලා යන්න කියලා දාලා හරි. සුළු මුදල් ගනුදෙනු දෙකයි පුතේ. මොකද්ද ගනුදෙනු දෙක? සුළු මුදල් සම්බන්ධයෙන් ගනුදෙනු දෙකයි සිද්ධ වෙන්නේ. ඔන්න ඔය දෙක ගිණුම්ගත වෙන හැටි අහන්නේ. සුළු මුදල් සම්බන්ධයෙන් ගනුදෙනු දෙකයි තියෙන්නේ. මොකද්ද කියන්නේ ගනුදෙනු දෙක? මේ සුළු මුදල් ගේම් ජර්නලයත් එක්ක වෙන්නේ ගනුදෙනු දෙකයි. වෙන මොකුත් නැහැ. ගනුදෙනු දෙකයි. කියන්නේ ගනුදෙනු දෙක. පළවෙනි ගනුදෙනුව මොකද්ද? අග්‍රිමයට අදාළ අග්‍රිමයේ ප්‍රතිපූර්ණ වෙන්නේ නැත්නම් අග්‍රිමයට අදාළ මුදල් සුළු මුදල් ප්‍රධාන මුදල් බාරකරුගෙන් ලැබීම. ඒක ගනුදෙනුවක්. අනිත් එක ඒකත්. අනිත් එක සුළු මුදලින් කරන සුළු මුදල් ගෙවීම් ජෙල්ලෙන් කරන ගෙවීම්. සුළු මුදල් බාරකරු කරන ගෙවීම්. ඔන්න ඔච්චරයි ගනුදෙනු දෙක. හරිද? හරි පුතේ පොඩ්ඩක් ඉන්න මං ඊට කලින් මේ සුළු මුදල් ගිණුම ශේෂ කරපු හැටි කියලා දීලා ඉන්නම්. හරිද? පොඩ්ඩක් ඉන්න. පුතේ ඒ ගානට යන්න කලින් මේක මං ශේෂ කරන්න හැටි ආයි කියලා දීලා ඉන්නම්. පුතේ මොන හරි ගැටලුවක් තිබ්බොත් අහගන්න. හරි. පුතේ මේ සුළු මුදල් ගිණුමේ අහගෙන ඉන්න. ශේෂයේ 5000 අපිට අවුලක් නැහැ නේද? ඉතින් මේ ජනවාරි මාසෙට ගාන හදන්නේ ජනවාරි පළවෙනිදා ශේෂය 5000යි. ඇයි? දෙසැම්බර් මාසේ ප්‍රතිපූර්ණය කරපු ගෙවපුවා දෙසැම්බර් මාසෙම ලැබුණා. එතකොට ජනවාරි පටන් ගන්න ශේෂය 5000යි. 10 දැම්මා. ඒ 5000න් අපි ගෙවුවා 3980ක්. හරිනේ? ඒතර 5000න් 3980 ගෙවුවාම 1.31 ඉතුරුයි කීයද? 1020 1.31 ශේෂය පාගේ 1020යි. හරි? මෙතන ශේෂය 1020යි. හරි?
1.31 පාගේ හැබැයි මෙතන ඊ ගියාවෙත් කවදද පුතේ 1.31මයි. ඇයි ඒ? හරිද? හරි පුතේ හරි. මෙතන පාගේ 1020යි. පුතේ මොනවා හරි සිග්නල් හරි පුතේ හරි පරිස්සමෙන් ඉන්න. දැන් රෙකෝඩින් එක හරි බලන්න. හරි හරි. ඉතින් අහගෙන ඉන්න පොඩ්ඩක් මේක මම ආයෙ කියලා දෙන්නම්. 5000යි 5000 පුතේ 3980 අඩු වුණාම ශේෂය 1131 පාගේ 1020යි. මෙතන ඊ ගියාවේ 2.31මයි. 2.1 නෙමෙයි ඈ. ඒකට හේතුව මේගොල්ලන්ගේ පුතේ දෙසැම්බර් ජනවාරි ප්‍රතිපූර්ණ වෙනවා නේද? 1.31 පාගේ 1001 1.31ම ඊ ගියාව. ප්‍රතිපූර්ණ ඊළඟ මාසේ නම් මෙතන 1.31 පාගේ මෙතන 2.1 කියලා ගත හැකියි. ඊට පස්සේ පුතේ 1.31 මායේ මුදල් ලැබෙනවා 3980. ඒක මුදල් ගේම් ජේලේ ලියලා මෙතන ලිව්වා. හරි. තව ප්‍රශ්නයක් අහනවා බලන්න. හරිද? පුතේ මේ ප්‍රශ්නට මම උත්තර කියාගෙන යන්නම්. මගෙන් අහනවා උපලෙජරයයි පොදු ලෙජරයයි වෙනස මොකක්ද? පුතේ උපලෙජරයයි පොදු ලෙජරයයි පාලන ගිණුම් පාඩමේදී කියලා දුන්නේ. මම මේක දැන් කියලා දෙන්නම්. නැත්නම් ඔයාලට පාලන ගිණුම් පාඩම කරද්දී ඒක අල්ල ගන්න පුළුවන්. පුතේ පොදු ලෙජරේ විතරයි හරබැර වෙන්නේ. හරිද? පොදු ලෙජරේ විතරයි. ඒ කියන්නේ පුතේ පොදු ලෙජරේ ඇතුලේ ණයගති පාලන ගිණුම අදිනවා. ඒක තමයි හරබැර වෙන්නේ. ණයගති වන්ට එක එක ගිණුම් අදින්නේ නැහැ. ඔක්කොම එක ගිණුමයි. ණයහිමියන්ට එක ගිණුමයි. ඒ එක එක්කෙනා ගිණුම් අදින එක තමයි අපිට පොදු ලෙජරේ. පොදු ලෙජරේ කියන්නේ පොදු ලෙජරේ උපලෙජරේ කියන්නේ එක එක්කෙනා ගිණුම් වෙන වෙනම අදින එක. ඒක දිස්ත්‍රාන් න්‍යායට අදාළ නැහැ. හරි? ඒවා නිකන් සිහිවර්ණ ගිණුම් විතරයි. තව ප්‍රශ්නයක් අහනවා සුළු මුදල් ජර්නලයට ලැබීම් තීරුවක් දානවද? නෑ පුතේ. ඒ O level කාලේ ඉගෙන ගත්තා සුළු මුදල් පොත. ඒ O level කාලේ ඉගෙන ගත්ත සුළු මුදල් පොත. ඒකේ අර හරප ඇත්තට පුතේ ඒක ගිණුමක්. ලැබීම් තීරුවක් අඳිනවා. නමුත් මේ අඳින්නේ ඔයාලට A level වල තියෙන සුළු මුදල් පොත නෙමෙයි පුතේ. සුළු මුදල් ගෙවීම් ජර්නලය. පුතේ තව ප්‍රශ්නයක් අහනවා. මේකට උත්තරය වූ සුළු මුදල් ගිණුමේ කොයිම වෙලාවකවත් බැර ශේෂයක් තියෙන විදියක් නැද්ද? නැහැ. සුළු මුදල් ගිණුමේ කොයිම වෙලාවකවත් බැර ශේෂයක් තියෙන විදියක් නැද්ද? උත්තරේ නැහැ. ඇයි බැර ශේෂයක් එන්න විදියක් නැහැ. ඇයි පුතේ? සුළු මුදල් බාරකරුට ගෙවන්න නම් මොනවද තියෙන්න ඕනේද? සල්ලි තියෙන්න ඕනේ. අයිරා නෑනේ පුතේ. මුදල් ගිණුම එන්න පුළුවන් පුතේ බැර ශේෂයක්. ඇයි ඒ? බැංකුවෙන් අපිට අයිරා පහසුකම් ගන්න පුළුවන් නිසා. මේ සුළු මුදල් ගෙවීම් ජර්නලයේ ලියන්නේ සුළු මුදල් බාරකරු ගෙවන දේවල් ටික විතරයි. ගෙවන්න නම් පුතේ යාට මොකක් ඕනේද කියන්නේ? ගෙවන්න නම් පුතේ යාට සල්ලි තියෙන්න ඕනද නැද්ද? තියෙන. එතකොට සුළු මුදල් ගිණුමේ කිසිම වෙලාවක මොන ශේෂයක් එන්න විදියක් නැද්ද? බැර ශේෂයක් එන්න විදියක් නැහැ. පැහැදිලි නේද? අහන ප්‍රශ්නට උත්තර. හරි. දැන් රිවිෂන් එකේ ඉගෙන ගන්න තියෙන විෂයත්වය ඕකයි ඈ. හරි. නැත්නම් පුතේ රිවිෂන් එකක් කරලා වැඩක් නැහැ නේ ප්‍රශ්න එන්නේ නැත්නම් ඔයගලන්ට. හරි. සල්ලි අතුරුදහන් වුණොත් මොකද වෙන්නේ කියලා අහනවා. පුතේ මං හැම දෙයකටම ඕගොල්ලෝ අහන ප්‍රශ්න වලට උත්තර නැත්නම් පුතේ මං අසාර්ථකයි උගන්වන එක. හරි. සල්ලි නැති වුණොත් වෙන එක පුතේ ඔය දැන් මේ කතා කරන අභ්‍යාසංග අටේම තියෙනවා. අභ්‍යාසංග අටේ සැප්තැම්බර් 30 ගණදිනුනේ තියෙනවා. හරි බලමු. එහෙනම් පුතේ ඔක්කොම උත්තර තියෙනවා. බලමු පුතේ එහෙනම් සුළු මේක අහගෙන ඉන්න දැන් අභ්‍යාසංග අටේ අයන්න සුළු මුදල් ගණදෙනු සම්බන්ධව දිස්ත්‍රාන් සිදුවන්නේ කෙසේද? පුතේ සුළු මුදල් ගණදෙනු දෙකයි. මොකද්ද? ප්‍රධාන මුදල් බාරකරුගෙන් ලැබෙන මුදලුයි ප්‍රධාන මුදල් බාරකරුගෙන් ලැබෙන්නේ එක්ක අග්‍රිමේ ප්‍රතිපූර්ණ වෙන්නේ නැත්නම් අග්‍රිම මුදල. අනිත් එක සුළු මුදලින් කරන ගෙවීම. මට කියන්න සුළු මුදල් බාරකරුගෙන් ලැබෙන මුදල් එක්ක ප්‍රතිපූර්ණය කරන්න නැත්නම් ලැබෙන මුදල් කොහොමද මොන ජර්නලයේද ලියන්නේ? ප්‍රධාන මුදල් බාරකරු සුළු මුදල් බාරකරුට දෙන සල්ලි කොහොමද ලියන්නේ? සුළු මුදල් බාරකරුට ලැබීම් කොහොමද ලියන්නේ? මොන ජර්නලයේද ලියන්නේ? මුදල් ගෙවීම් ජර්නලයේ. මුදල් ගෙවීම් ජර්නලයේ එක හර බැර වෙන්නේ මුදල් ගිණුම බැර සුළු මුදල් ගිණුම හර. දෙවෙනි ගණදෙනුව සුළු මුදලින් කරන ගෙවීම්. ඒක සුළු මුදල් ගිණුම බැර අදාළ ගෙවීම් ගිණුම් හර. ලියන්න පුතේ 1
හරිද? එක යන ප්‍රධාන මුදල් බාරකරුගෙන් ලැබෙන මුදල්. ප්‍රධාන මුදල් බාරකරුගෙන් ලැබෙන මුදල්. ප්‍රධාන මුදල් බාරකරුගෙන් ලැබෙන මුදල් කියලා ලියන්න. ප්‍රධාන මුදල් බාරකරුගෙන් ලැබෙන්නේ එක්ක අග්‍රීම මුදල් නැත්නම් අග්‍රීමේ ප්‍රතිපූර්ණය වෙන්න. හරි? ඒක ලියන්නේ ගෙවීම් ජර්නලේ. හරි. ලියන්න. දෙක ඉස්සරහන් ලියන්න. සුළු මුදල් ගිණුම හර සුළු මුදල් ගිණුම හර මුදල් ගිණුම බැර. ඔච්චරයි. සුළු මුදල් ගිණුම හර මුදල් ගිණුම බැර. සුළු මුදල් ගිණුම හර මුදල් ගිණුම බැර. දෙක සුළු මුදලින් කරන ගෙවීම. සුළු මුදලින් කරන ගෙවීම. උදේ ඒ ටික සුළු මුදල් ගිණුමට බැර වෙනවා මේ අදාළ ගෙවීම් ගිණුම් හර. අදාළ ගෙවීම් ගිණුම් හර එයි මම විවිධ අදාළ වියදම් ගිණුම් කිව්වේ නැත්නම් වියදම් ඕනේවත් ගෙවනවද නැද්ද? නාහිමියන්ට ගෙවනවා, වත්කම් ගන්න ගෙවනවා. ඒ නිසා අදාළ ගෙවීම් ගිණුම් හර සුළු මුදල් ගිණුම බැර. අදාළ ගෙවීම් ගිණුම හර සුළු මුදල් ගිණුම් බැර. දැක්කද විස්තරේ? මේක පුතේ නිකන් නව කතාවක් වගේ ඡේද ගණන් ලියන්න ඕනේ නැහැ. දැක්කද උත්තරේ තියෙන ලස්සන? සුළු මුදල් පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? සුළු මුදල් ගනුදෙනු සම්බන්ධව විස්තරහන් සිදුවන්නේ කෙසේද? යන්න පැහැදිලි කරන්න. පැහැදිලි කරලා තියෙන්නේ. ප්‍රධාන මුදල් වර්ගයෙන් ලැබෙන මුදල්. සුළු මුදල් ගිණුම හර මුදල් ගිණුම බැර. සුළු මුදලින් කරන ගෙවීම. අදාළ ගෙවීම් ගිණුම හර සුළු මුදල් ගිණුම බැර. ඔකට නව කතාව වගේ ඡේද 3-4ක් ලියලා හරියන්නේ නැහැ. ඕනේ මේ පැහැදිලි කරලා තමයි මේ තියෙන්නේ. පැහැදිලිව තියෙනවා. හරි පුතේ අහගන්න. බැර එක පොඩ්ඩක් දකුණට වෙන්න ලියන්න ඕනේ නැද්ද කියලා අහනවා. පුතේ බැර එක පොඩ්ඩක් දකුණට වෙන්න ලියන්නේ පොදු ජර්නලය ඇතුලේ ලියද්දි. දැන් තේරෙනවද කිව්වේ? බැර එක පොඩ්ඩක් මේ මෙහෙට කරලා ලියන්නේ පොදු ජර්නලය ඇතුලේ ලියද්දි. මම මේ පොදු ජර්නලෙද ලිව්වේ? නෑ මම මේ විස්තර කරා. මුදල් ගිණුම හර සුළු මුදල් ගිණුම බැර. මේ පොදු ජර්නලය ඇතුලේ මම ලිව්වා නෙමෙයි. එහෙනම් මම මේක පොඩ්ඩක් දකුණට කරන්න අවශ්‍ය නැහැ මට. පොදු ජර්නලය ඇතුලේ ලියද්දි හරස දහන ගෙන්නේ නෙමෙයි බැර සලන පොඩ්ඩක් දකුණට කරලා ලියන්නේ. පැහැදිලි නේද ඒවා? හරි. ආයන්නට එන්න. ආයන්න. සමාගමත්තම ගණකාධිකාරීන්ගේ උපදෙස් මත සුළු මුදල් අග්‍රිම ක්‍රමයක් ආරම්භ කරන ලදී. පළමු මාසයේ පහසුදාන් ගනුදෙනු සිදු විය. ඒ කියන්නේ පුතේ මීට කලින් සුළු මුදල් අග්‍රිම ක්‍රමයක් මේ ව්‍යාපාරයේ තිබිලා නැහැ. මේ පළවෙනි මාසය. හරි. විස්තර ටික දීලා අවශ්‍ය වන්නේ 2021 සැප්තැම්බර් මාස 15 දා විශේෂ තීරු සහිතව සුළු මුදල් ගෙවීම් ජීවනයේ පිළිවෙල කරන්න. ලිපි ද්‍රව්‍ය 1යි, ගමන් 2යි, සංග්‍රහ 3යි, තැපැල් 4යි, විවිධ වියදම් 5යි, වෙනත් 6යි නේ. හොඳයි. සුළු මුදල් ගෙවීම් ජීවනයක් අදගන්න. සුළු මුදල් ගෙවීම් ජීවනයක් අදගන්න. සුළු මුදල් ගෙවීම් ජර්නලයක් අදගන්න. එහෙම දකුණට කරලා ලිව්වට පුතේ වැරදි නෑ ඉතින් ඕන්නේ. හරි ජර්නල් සහන් ලියද්දි පොඩ්ඩක් දකුණු කරලා ලියන්න පුළුවන්. ඕන්නේ නෑ ඉතින් අත්‍යවශ්‍ය නෑ. බලමු එහෙනම් අපි විසඳිරු 6ක් ඕනේ නේද? වෝචර් අංකක් තියෙනවා.
විනය විස්තරය වවුචර් අංකය ගෙවීම සලාම් සුමුදා ගෙම් දෙන්නේ කියන්නේ ඉන්න හරි විශ්ලේෂණ තීරු පුතේ වවුචර්ම 15ක් තියෙන. එතකොට රූල් 17ක් 20ක් විතර ඕනේ පල්ලෙහාට ඈ 6කට බෙදන්න වෙනවා. හරිද? අපි විශ්ලේෂණ තීරු ටික නම් කරමු. විශ්ලේෂණ තීරු ටික අපි නම් කරමු. ලිපි ද්‍රව්‍ය වියදම් ගමන් වියදම් ඊට පස්සේ සංග්‍රහ වියදම් ඊට පස්සේ තැපැල් වියදම් විවිධ වියදම් වෙනවා. හරිනේ? නම් කරලා ඉවරයි නේද ඔක්කොමලා? දිනයේ විස්තරය මේ වවුචර් අංකය ගෙවීම් කියන වටිනාකම කියලා කිව්වත් හරි. පුතේ අර ලැබීම් තීරුව කියලා ගත්තනේ සුළු මුදල් ගිණුම. සුළු මුදල් පොතේ ඕලෙවල් කාලේ ඉගෙන ගත්ත ඒවා. මේ තියෙන සුළු මුදල් ගෙවීම් ජර්නල් එක. එහෙම සුළු මුදල් පොත කියලා එකක් අපිට නැහැ. ලිපි ද්‍රව්‍ය වියදම්, ගමන් වියදම්, සංග්‍රහ වියදම්, තැපැල් වියදම්, විවිධ වියදම් වෙනවා. හරි? බලමු අපි ලියමු. සැප්තැම්බර් 1 සුළු මුදල් අග්‍රිමය ආරම්භ කිරීම සඳහා 2000ක් වටිනා අංක 231යි 400 දන්න චෙක් පද ලැබුණු අතරේ මුදල් කරගන්නා ලදී. ඒක ලියන්නේ මොන ජර්නල් එකේද? මුදල් ගෙවීම් ජර්නල්. ඒක මේකට අදාළත්වයක් නැහැ. හරි? ඊට පස්සේ සැප්තැම්බර් 1 හරි. ඊට පස්සේ එදාම ලිපි ද්‍රව්‍ය වියදම් වලට පුතේ 200ක් ගෙවනවා. ලියන්න ලිපි ද්‍රව්‍ය 9.1 ලිපි ද්‍රව්‍ය වවුචර් අංක 1 200ක් ගෙවනවා. ඒක ලිපි ද්‍රව්‍ය වලට දැම්මා. අනිත් ඒවාට විකැලි ගැහුවා. ඊට පස්සේ එදාම ගමන් වියදම් වලට 500යි. ඒක දිනේ දාන්න ඕන එක සැරයක් දැම්මම ඇති. ගමන් වියදම් වවුචර් අංක 2 500යි. ඒ ගමන් වලට දාමු අපි. අනිත් ඒවාට විකැලි ගැහුවා. හරි? ඊට පස්සේ 9.7 අපි ගෙවනවා සංග්‍රහ වියදම් වවුචර් අංක 3 යටතේ සංග්‍රහ වියදම් ගෙනවා වවුචර් අංක 3 යටතේ 300ක්
ඒක සංග්‍රහ වලට විශ්ලේෂණය කරා අන්තිමට විකැලි ගැහුවා. ඊට පස්සේ එදාම ගමන් වියදම් ගෙවනවා තව වවුචර් අංක 4 යටතේ 400යි. ඒ 400 ගමන් එකට විශ්ලේෂණය කරන්න ඕනේ. අන්තිමට විකැලි ගැහුවා. ඊට පස්සේ 9 7නේ 9යි 10 ධනුෂ්කට ගෙව්වා. ධනුෂ්කට ගෙව්වා වවුචර් අංක 5 රුපියල් 400ක්. මේ ධනුෂ් කියන්නේ ආයිනියක් කියලා ගම මේක වෙනත් එකට දාමු අපි ඈ. වෙනත් එකට 400 දැම්මා. ඒක 9යි 10යිම තැපැල් ගාස්තු ගෙවනවා අපි. වවුචර් අංක 6 CI දෙක තැපැල් එකට විශ්ලේෂණය කරමු CI. ඊට පස්සේ පුවත්පත් ගන්නවා වවුචර් අංක 7 50යි. ඒක කොහෙටද දාන්නේ පුවත්පත් වියදම? මේ පුවත්පත් වියදම ලිපි ද්‍රව්‍ය වලට දාන්න එපා. ලියන්න කියන එක නෙමෙයි. ඒක විවිධ වියදම් වලට දාමුනේ. ඒක විවිධ වියදම් වලට දාමු 50යි. ඒක විවිධ වියදම් වලට දාමු 50යි. හරිනේ? ඒක විවිධ වියදම් වලට 50යි. දැන් මනේ 50 වියදම් වලට දාලා හරි. ඔන්න පුතේ ඊළඟ එක ගොඩාක් වැදගත්. දැන් මේ 9 10 නේ අපි ලිව්වේ. 9 11 අහගෙන ඉන්න. සුළු මුදල් අග්‍රිමයේ ප්‍රතිපූර්ණය කිරීම සඳහා අංක 231යි 450 දාන්න චෙක් පද ලැබීම. ඉහත අග්‍රිමය ඉතා ඉක්මනින් වියදම් වීම නිසා ඒ ඉදිරි රුපියල් 5000 දක්වා වැඩි කිරීමට තීරණය කරන අතර මෙම චෙක් පද එයට සරලන පරිදි ලැබී ඇත. පුතේ මේගොල්ලගේ අග්‍රිම කාලේ මාසයයි. නමුත් පුතේ සැප්තැම්බර් මාසේ දවස් 10ක් ඇද්දි මේගොල්ලගේ සල්ලි ටික මොනව වෙලාවද? පුතේ මේගොල්ලන්ට අත්දැකීම් නෑ මේ පළවෙනි සුළු මුදල් අග්‍රිම ක්‍රමයේනේ පටන් ගත්තේ. මෙයා අග්‍රිම මුදල මාසෙට 2000ක් ඇති කියලා තීරණය කරලා පටන් ගත්තා. නමුත් පුතේ 2000 දවස් කීයක්ද ඉවර වෙලාද කියන්නේ? 2000 දවස් 10ක් ඉවර වෙලා. එහෙනම් පුතේ තව සල්ලි නෑනේ දැන්. ඒතකොට සැප්තැම්බර් මාසේ 10 වෙනිදාන් පස්සේ සුළු මුදල් ගෙවීම කරන්නේ නැද්ද? කරනවා. මොකද කරන්න තියෙන්නේ? සල්ලි ඉවර වුණා නම් ආයෙ මොනව කරන්න ඕනේද? ඉල්ල ගන්න ඕනේ. ඒ ඉල්ල ගන්න එක පුතේ ප්‍රධාන මුදල් බාරකරු දෙන එක ලියන්නේ ගෙවීම් ජර්නලේ නේද? එහෙනම් ඒක මේක ලියන්න දෙයක් නෑ. නමුත් පුතේ දැන් 9000 සල්ලි ඉවරුණයි කියලා පෙන්වන්න ඕනේ. මේක එකතු කරලා පෙන්වන්න. මේක පුතේ මැද්දෙන් එකතු කරලා පෙන්වන්න. හරිද? මැද්දෙන් එකතු කරලා පෙන්වන්න. ඒ කීයද මෙතන එකතු වෙන්නේ? 0යි 5යි 2යි 5යි 7යි 10යි 14යි 18යි 19යි 1950. ඉතින් දවස් 10යි 2000යිනේ තිබ්බේ 2000යින් දවස් 10ක්ද කීයක් ගෙවල ඉවරද? 1950ම ගෙවල ඉවරයිනේ. 2000න් දවස් 10ක්ද 1950ක් ගෙවල ඉවරයි. 2000න් දවස් 10ක්ද 1950 ගෙවල ඉවරයි. 200යි 900යි 300යි 100යි 50යි 400යි. මට කියන්න පුතේ ආයි අග්‍රිමේ ප්‍රතිපූර්ණ වෙන්නේ කීයක්ද ලැබෙන්නේ? ආයි පුතේ නෑ දැන් ප්‍රතිපූර්ණ වෙනවා නම් කීයක්ද ලැබෙන්නේ? දැන් 2000යි නම් අග්‍රිම මුදල 2000 මාසෙ මැදදී ඉවරුණානේ. ප්‍රතිපූර්ණය කරනවා නම් ආයි කීයක්ද ලැබෙන්න ඕනේ කිය? 4050. නෑ මං අහන්නේ ප්‍රතිපූර්ණය කරනවා නම් 2000 2000ක් නෙමෙයි 3050යි. 1950යි. ප්‍රතිපූර්ණය කරන්න ලැබෙන්නේ පුතේ 1950යි. ඇයි ඒ? අග්‍රිමේ ප්‍රතිපූර්ණය කරනවා නම් 1950යි ලැබෙන්නේ. අග්‍රිම මුදල 2000යි ගෙවපු ගාන ආයෙ දෙනවා. නමුත් මේ ගානේ මෙතනදී ලැබෙන්නේ 1950ක් විතරක් නෙමෙයි. ඇයි? ප්‍රතිපූර්ණය කරන්නේ 1950කුයි. 2000යිනේ අග්‍රිම මුදල ඒ කියන්නේ 1950ක් ගෙවුවා. ඒ 1950යි
තව මේගොල්ලෝ අග්‍රි මුදල වැඩි කරනවා කීයකින්ද? දැන් අග්‍රි මුදල 2000 කීය දක්වා වැඩි කරන්න මේගොල්ලෝ තීරණය කරනවාද කියන්නේ? 5000 දක්වා. ඒ කියන්නේ මේගොල්ලෝ අග්‍රි මුදල වැඩි කරනවා කීයකින්ද? 50 ප්‍රතිපූර්ණය කරද්දී වියදම් කරපු ගාන 1950යි තව අග්‍රිමේ වැඩි කරපු 3000යි එතනදී කීයක් යාර ලැබෙනවද ඔක්කොම කියන්නේ? 4950. 950යි. පැහැදිලිද 4950 පුතේ? ඒක ලියන්නේ ගෙවීම් ජෙල්ලේ. මෙතන ලියන්නේ නැහැ. හරිනේ අවුලක් නැහැ නේද කියපු ටිකයි. හරි. ඒක මෙතන අදාළ නැහැ. දැන් පුතේ මෙයාට 11 සල්ලි ලැබෙනවා. ඔක්කොම ප්‍රතිපූර්ණ වෙන 1950යි අග්‍රි මුදල වැඩි කරපු 3000යි 4950 ලැබෙනවා. ඒක ගෙවීම් ජෙල්ලේ ලියලා සුළුමුදල් බාරකරුගේ අතට 4950 ගේ චෙක් එකක් ලැබෙනවා. දැන් මට කියන්න දැන් සුළුමුදල් බාරකරුව අතේ ආයි කීයක් තියෙනවද? 5000 සුළුමුදල් බාරකරුව අතේ ආයි කීයක් තියෙනවද දැන්? 5000ක් තියෙනවා. හරිද? උදේ 5000 උනේ මෙහෙමයි අහගෙන ඉන්න. අග්‍රි මුදල මේගොල්ලගේ මාස මුල තිබ්බේ 2000 නේ. 2000න් දැන් 1950ක් ගෙව්වා. එයාට එහෙනම් පුතේ ප්‍රතිපූර්ණය වෙන්න තව ලැබෙන්න ඕනේ කීයද? අග්‍රි මුදල 2000යි 1950ක් ගෙවුවා නම් එයාට ආයි ප්‍රතිපූර්ණ වෙන්න ලැබෙන්න ඕනේ 1950යි නේද? ඔව්. එයාට පුතේ ඒකට 1950යි අග්‍රි මුදල 2000ම නම් ආයි ලැබෙන්නේ 1950යි නේද? අග්‍රි මුදල 2000ම නම් ආයි ලැබෙන්නේ 1950යි. නමුත් පුතේ ඒගොල්ලගේ අග්‍රි මුදල 3000 ඉඳලා 5000 දක්වා වැඩි කරනවා. අග්‍රි මුදල 2000 ඉඳලා 5000 දක්වා අග්‍රි මුදල 3000කින් වැඩි කරනවා. ඒකට පුතේ ඒ ගෙවපු ගානට අමතරව තව අග්‍රි මුදල වැඩි කරපු 3000ක් යාර දෙන්න ඕනේ. ඒතර ඔක්කොම ප්‍රතිපූර්ණය කරන්න 4950ක් දෙන්න ඕනේ නේද? ඒක මම ආයි කියලා දෙන්නම් ඉස්සරහදී. මේක තේරුණානේ? දැන් ආයි සුළුමුදල් බාරකරුවොත් ඒ කීයක් තියෙනවද කියන්නකෝ? මේ 2000න් ඉතුරු වෙච්ච 50යි 4950 දැන් 5000ක් තියෙනවනේ ගතේ. දැන් මේ 5000න් ගෙවීම් කරන එක ආයි ලියන්න. 9.12 ත්‍රිවිල් ගාස්තු ලියන්න. 9.12 ආයි ලියන්න එක. 9.12 ත්‍රිවිල් ගාස්තු. වවුචර් අංක 8. ලියන්න 9.12 ත්‍රිවිල් ගාස්තු වවුචර් අංක 8. 800යි. 800යි. ඒක ගමන් වලට විශ්ලේෂණය කරන්න. අනිත් ඒවා ටික. ඊට පස්සේ ආයි 9.14 9.14 කම්කරුවෙකුට වැටුප් ගෙව්වා 1000යි. කම්කරු වැටුප් වවුචර් අංක 9 1000යි. ඒක විශ්ලේෂණය කරන්නේ කොහෙටද? කම්කරුවෙකුට වැටුප් ගෙව්වේ. ඒක විශ්ලේෂණය කරන්නේ කොහෙටද? ඒක වෙනත් එකට දාලා වැටුප් ගිණුමට යන්න ඕන එකක් නේද ඒක? ඒ නිසා ඒක වෙනත් එකට දාන්න. වෙනත් එකට දාලා වැටුප් ගිණුමට දාන්න. කවුරු හරි කියද්දි ඒක විවිධ වියකට දැම්මත් වැරදි කියන්න බෑ ඉතින්. සේවකයට කුලියක් ගෙවුව ඒක විවිධ වියදමක් එහෙම ඒක තර්කෙත් හරි ඈ. තමයි වෙනත් දාන්න. ඊට පස්සේ 9යි 15 9යි 15 photocopy වියදම් වවුචර් අංක 10 100යි. ඒක කොහෙටද දාන්නේ? විවිධ ලිපි ද්‍රව්‍ය වියදම් කියලා ගන්න. ඒක විවිධ වියදම් දාමු අපි. ලිපි ද්‍රව්‍ය කියලා තර්ක කරන්න පුළුවන්. ඒක ආයතනයෙන් ආයතන වෙනස් වෙන්න පුළුවන් නේද? ලිපි ද්‍රව්‍ය වලට වඩා පුතේ ඒක ෆොටෝකොපි වියදමනේ. විවිධ දාමු. ලිපි ද්‍රව්‍ය දැම්මත් වැරදි කියන්න බෑ පුතේ ඈ. අපි ෆොටෝකොපි යන්නේ විවිධ වියදම් දාමු. කීයද? 100යි. කවුරු හරි ඒක ලිපි ද්‍රව්‍ය දැම්මත් වැරදි නෑ. ඒක ලිපි ද්‍රව්‍ය දැම්මත් වැරදි නෑ. හරි. ෆොටෝකොපියක් ගහපු එක පුතේ විවිධ දැම්මම ඒක ලිපි ද්‍රව්‍ය දැම්මත් වැරදි නෑ. පෑන් හා ෆයිල් කවර් ලියන්න. දිනේ ඕනේ ආයි ලියන්න. පෑන් හා ෆයිල් කවර්.
වවුචර් අංක 11 නේ 11. ඒක ලිපි ද්‍රව්‍ය 200. ඒක ලිපි ද්‍රව්‍ය වලට දාන්න 200. ඊට පස්සේ 920 ජගත්ට ගෙව්වා. දැන් 920 ජගත් 920 ජගත් කියලා ලියන්න. වවුචර් අංක 12 1500 එක වෙනත් එකට දාන්න. ඊට පස්සේ සංග්‍රහ වියදම් වවුචර් අංක 13 200යි. සංග්‍රහ කියලා එකක් තියෙනවා ඒකට දාමු. සංග්‍රහ ඊට පස්සේ බෙදහැරීම් වියදම් 925 බෙදහැරීම් වියදම් 925 වවුචර් අංක 14 500යි. ඒක ගමන් වියදමක්. ඒ ගමන් එකට දාන්න 500. බෙදහැරීම් වියදම් ගමන් නේ. ගමන් එකට 500යි. 928 මුද්දරහා තැපැල් 928 මුද්දරහා තැපැල් වවුචර් අංක 15 100යි. උදේ ඒක තැපැල් වලට දාන්න. ඔන්න ඊළඟ තමයි වැදගත් නේ. ඊළඟ තමයි වැදගත් මේක. අවශ්‍ය මේක බලමු. 9 කවද්ද පුතේ 9:30 මාසයේ අවසානයේ සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීමේදී සුළු මුදල් බාරකරු ළඟ තිබුණේ රුපියල් 200ක් පමණි. කීයෙන්ද ඔය 200ක් දැන් ඉතුරුලා තියෙන්නේ? කීයෙන්ද? 5000. 200ක් විතරයි ඉතුරුලා තියෙන්නේ. ඒ කියන්නේ පුතේ මේ ටික එකතුව කීයක් වෙන්න ඕනේ කියලාද ඒ කියන්නේ? 5000න් 200යි නම් ඉතුරු මේ ටික එකතුව කීයද වෙන්න ඕනේ එහෙනම්? 4800. 800නේ. මේ ගිහුපු ටික 4800ක් වෙන්න ඕනේ. ඒකනේ කියන්නේ. නමුත් අපිට කියනවා එන්න පුතේ වැදගත් 200ක් පමණි. හිඟය සහ වියදම් වෙනුවෙන් අග්‍රිමය ප්‍රතිපූර්ණ කිරීම සඳහා 231.480 දන්න චෙක් පත්. පුතේ මුදල් හිඟයක් තියෙනවා. මුදල් හිඟයක් තියෙනවා. ලියන්න 9:30ම මුදල් හිඟය නැත්තම් මුදල් නැතිවීම. මුදල් නැතිවීම. පුතේ ඒකටත් වවුචර් අංකයක් එන්න පුළුවන් මේගොල්ලෝ දීලා නැහැ. ඔන්න වවුචර් අංක 16 කියලා එකට 16යි. පොඩ්ඩක් ඉන්න. මුදල් නැති වෙලා. ලියන්නකො. කීයක මුදලක්ද නැති වෙලා තියෙන්නේ? කීයක මුදලක්ද නැති වෙලා තියෙන්නේ? පුතේ 5000න් දැන් ඉතුරු 200යි. මේ ටික එකතු වෙලා වෙනම බලන්න කැල්ලකින් කොහේ හරි ගහලා 400. ඔව් ඒ කියන්නේ පුතේ මේ ටික එකතුව කීයද පුතේ ඇවිල්ලා තියෙන්නේ කියන්නේ 4400. 4400. ඒ කියන්නේ මේ ටික 4400. හැබැයි ඉතුරු නිසා මෙතන 4800ක් වෙන්න බෑයි. නමුත් පුතේ තියෙන්නේ මේ ටික එළිය තියෙන 4000 නෑ මම. හරි මේ ටිකේ තියෙන පුතේ 4400යි නේද? මම හරිනේ. මේ ටිකේ 4400යි. නමුත් පුතේ සුළු මුදල් බාරකරු ගාව 200යි ඉතුරු 5000යි නේ කියන්නේ 4800ක් ගෙවලා තියෙන්න ඕන උනාට වවුචර් තියෙන්නේ කීයකට විතරද? 4400කට විතරයි. වවුචර් තියෙන්නේ 4400කට විතරයි. ඒ කියන්නේ මුදල් නැති වෙලා කීයද? රුපියල් 400ක් මුදල් නැති වෙලා. right මට කියන්න ඔය 400ට විකල්ප දෙකක් තියෙන එක ආයතනයේ තීරණය කරන්න ඕනේ. ඔය 400 සුළු මුදල් බාරකරු අතින් දරන්න ඕනේ. ආයතනයේ දරන්නේ
එහෙම වුණොත් මොකද්ද කරන්න තියෙන්නේ? ඔය 400 ආයතනීය පාඩුව දරන්නේ මුදල් නැති කරගත් සුළු මුදල් බාරකරු. ඒක යා පෞද්ගලිකව දරන්න ඕනේ. මොකද කරන්නේ? 4400ක් අග්‍රමී ප්‍රතිපූර්ණ කරන නෑ පුතේ. වැටුපෙන් උත්තරේ හරි. ඔයා කියපු උත්තරේ හරි. මම නෑ ඔයා නිපුල් කියපු උත්තරේ හරි පුතේ. ඊට කලින් මේක අහගෙන ඉමුකෝ. පුතේ මේක අහගෙන ඉන්න. පුතේ මුදල් නැති වෙලා ඒක සුළු මුදල් බාරකරු පෞද්ගලිකව දරා ගන්න ඕන නම් පෞද්ගලික දරා ගන්නවා නම් මෙතන මුදල් නැති වෙන කියලා ලියන්න නෑ. ඇයි? ඒක ව්‍යාපාරට අදාළ නෑ. ඒක අයිතිකාරය පුතේ යා නැති කරගත්තා නේ. යා 400 අතින් දාන්න ඕනේ. ඒක අපිට වැඩක් නෑ. පැහැදිලිද? මුදල් නැතිවීම සුළු මුදල් බාරකරු පෞද්ගලිකව දරා ගන්න ඕන නම් ව්‍යාපාරයේ වියදමක් විදිහට මෙතන ලියන්නේ නැහැ. නමුත් පුතේ මේ ගානේ මොකද වෙලා තියෙන්නේ? මේ ගානේ මොකද වෙලා තියෙන්නේ? මේ ගානේ පුතේ ඒක ව්‍යාපාරයේ වියදමක් විදිහට දරාගෙනද නැද්ද? මේ ගානේ ඒක ව්‍යාපාරයේ වියදමක් විදිහට දරාගෙන. අර වැටුපෙන් කපා ගන්න කියන කතාවක් එනවා කසුන් ඒකත් මම කියලා දෙන්නම්. ඒක හොඳයි. මේ ගානේ පුතේ ඒක ව්‍යාපාරයේ වියදමක් විදිහට දරනවා. මේ ගාන ඒක ව්‍යාපාරයේ වියදමක් විදිහට දරනවා. එහෙනම් මෙතන ලියන්න මුදල් නැතිවීම ඔන්න වවුචර් අංක 16 රුපියල් 400යි. මුදල් නැතිවීම රුපියල් 400යි. හරිද? එහෙම 400යි. ඒක විශ්ලේෂණය කරන්නේ කොහෙටද? හරිද? ඒක විශ්ලේෂණය කරන්නේ කොහෙටද? වෙනත් එකට දාලා පුතේ වෙනම මුදල් නැති වෙච්ච ගිණුමක් ගන්න ඕනේ. වෙනත් එකට දාලා ඒක මුදල් නැතිවීම ගිණුමකට ගන්න දාන්න ඕනේ පුතේ. පැහැදිලිද? හරි. හරි මගෙන් ප්‍රශ්නයක් අහනවා. එහෙම මුදල් නැති වෙන්නේ කොහොමද කියලා අහනවා. දැන් ඔයාගේ අතේ තියෙන මුදල් නැති වෙලා නැද්ද කියන්නේ? එක්ක කොහේ හරි වැටිලා එක්ක කවුරු හරි හොරකම් කරලා වෙන හේතු නැහැ ඉතින්. එහෙම නැතුව සල්ලි නැති වෙන්නේ නැහැ නේ. එක්ක සලාච්චු මීයෝ කාලා මීයෝ අරන් ගිහිල්ලා ඔය වගේ දෙයක් තමයි වෙන්න තියෙන්නේ. ඒ වගේ වෙන්න පුළුවන් නේ පුතේ රුපියල් 400ක් අතේ තිබිලා වැටිලා කොහේ හරි. නැත්තම් අපි අතින් වැඩිපුර ගෙවිලා මොකට හරි. ඒක සාමාන්‍ය දැනීම ඈ. එහෙම තමයි හේතුව. දැන් එච්චර දැන් මේ ටික එකතු කරන්න. පුතේ ඕක අර වැටුපෙන් අඩු කරගන්නේ කතාව වෙනවා. ඒක පොඩ්ඩක් වැඩි මෙතනදි කියලා දුන්නොත්. එතකොට එයාට වැටුප් ගන්න මේ 400 අඩු කරලා මේ වැටුප් නැතිවීම ගිණුමට ආව මේකනේ ඒක ඉස්සරහදී කියලා දෙන්න. අපේ මගෙන් ප්‍රශ්නයක් අහනවා. අපි කොහොමද දන්නේ ඒක සුළු මුදල් බාරකරු ගෙවනවද නැද්ද කියලා. පුතේ මේකේ අපිට කියන්නේ නැහැ සුළු මුදල් බාරකරු එක දරන්න ඕනේ කියලා. ඒක ව්‍යාපාරයෙන් ප්‍රතිපූර්ණය කළාද නැද්ද? ඒ නැති වෙච්ච මුදලත් එක්කම ව්‍යාපාරය ප්‍රතිපූර්ණය කරලා කියන්නේ ඒක ව්‍යාපාරයෙන් වියදම විදිහට දරලාද නැද්ද? දරලා. එහෙමයි දහම් මේක වාගත්තේ. දැන් මේ ටික එකතු කරන්න. මේ ටික පල්ලෙට එකතු කරන්න. දැන් ආයි මේ තිරු එකතු කරන්න දඟලන්න එපා කියලා එකතුව. හරි කීයද? 4800යි. අන් තිරු ටික එකතු කරන්න. පුතේ මගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒක සුළු මුදල් ගිණුමේ දාන්නේ කොහොමද ව්‍යාපාරේ ගෙවන්නේ නැත්තම්? ව්‍යාපාරේ ගෙවන්නේ නැත්තම් ඒක සුළු මුදල් ගිණුම දෙලේ ලියන්නේ නැහැ. ඒක තමයි මම කිව්වේ පුතේ. සුළු මුදල් නැතිවීම ව්‍යාපාරය දරන්න නැත්තම් අයිතිකාරය පෞද්ගලිකව දරන්න මේ සුළු මුදල් බාරකරු පෞද්ගලිකව දරන්න ඕන නම් මේකේ මුදල් නැතිවීම කියලා ලියන්නේ නැහැ එච්චරයි. පැහැදිලිද? ව්‍යාපාරයක වියදමක් නැතිවීමක් පුතේ ව්‍යාපාරයෙන් දරපු නිසා තමයි මේක ලිව්වේ. ඒ මුදල් නැතිවීම ව්‍යාපාරයේ අයිතිකාරය ව්‍යාපාරය දරන්න නැත්නම් මේක ලියන්න ඕනේ නැහැ. ඒතකොට ගෙවපු ගාන ඉන්නේ 4400 කියලා විතරයි. හරි. එහෙනම් මෙතන එකතු වෙන්නේ 200යි. බිංදුවයි බිංදුවයි 8යි 5යි 13යි 1300යි 200යි 100යි
100යි මෙතන කීයද පුතේ 2900යි හරි ඉතින් මේ මුදල් නැතිවීම ව්‍යාපාරයේම දරලා ඒකයි සුළු මුදල් ගෙවීම කියන්නේ ව්‍යාපාරේ දරන්න නැත්නම් ලියන්න ඕනේ නැහැ එච්චරයි ඒකයි සුළු මුදල් බාර කරුදී යාගේ අතින් දාන්න ඕනේ යා අතින් ගෙනත් දාන්න ආයෙත් වැඩක් නැහැ නේද අද ගන්න පොදු ලෙජරය කියලා ලියලා අද ගන්න සුළු මුදල් ගිණුම සර් මේ පැසරගේ කනෙක්ෂන් අවුල් කියලා මේ රෙකෝඩින් එක බලන්නම් කියලා කිව්වා. හරි පුතේ හරි. සුළු මුදල් ගිණුම හරිද? සුළු මුදල් ගිණුම ගන්න බා. මොකද පුතේ? අතන මේ 1400ක් ව්‍යාපාරයෙන් 400 ගෙවුව නැත්නම් 1400 දාන්න එකද? ව්‍යාපාරේ ගෙවන්න නැත්නම් පුතේ මෙතන 400 ලියන්නේ නැහනේ. එතකොට එකතු වෙන්නේ කියලා 4400 දාන්න. ඔව් 4400. හරි නේද? එතකොට ඒක ලියන්නේ නැහැ. මුදල් ව්‍යාපාරේ දරන්න නැත්නම් දැන් මේ ව්‍යාපාරේ වියදමක් විදිහට සලකපු නිසානේ මෙතන ලිව්වේ. ව්‍යාපාරේ වියදමක් විදිහට සලකන්නේ නැත්නම් සුළු මුදල් ගෙවීම එකේ ලියන්න ඕනේ නැහැ. ඒතකොට ඒක මුදල් නැති වෙච්ච එක ආයතන දාලා නැහැ. සුළු මුදල් බාරකරුගේ අතේ සල්ලි ටික තියෙන්න ඕනේ. එයාගේ ගෙදරින් ගෙනත් දාන්න. ඒ ව්‍යාපාර ලියන්න දෙයක් නැහැ. හරි. සුළු මුදල් ගෙවීම කියලා ලිව්වා නේද? හරි. සුළු මුදල් ගෙවීම කියලා ලිව්වා නේද? පුතේ අතින් ගෙනත් දාන එක ලියන්න දෙයක් නෑ ව්‍යාපාරයට. ව්‍යාපාරයට අදාළ නෑ ඒක. සුළු මුදල් බාරකව සාල් නැති කරගත්තා. එයා අතින් ගෙන එයා ඒක සම්පූර්ණ කරා. ඉතින් අපිට වැඩක් නෑ. පැහැදිලි නේද? ඒක ලියන්න දෙයක් නෑ. ඔව්. අන්න. එතකොට ඒක සුළු මුදල් ගිණුමට දාන්නේ නැතුව ඒක තුලනය කරන්න බෑනේ. මොකද්ද? නැති වෙච්ච මුදලද? මේ ඒක සුළු මුදල් බාරකව එක පෞද්ගලික දරනව නේද? නෑ පුතේ සුළු මුදල් බාරකරුගේ අතේ තියෙන්න ඕනේ. එයා ගෙදරින් ගෑනලා පුතේ එයාගේ අතේ ඉතුරු වෙන්න ඕනේ. ඒක 200 නෙමෙයි එයාගේ අතේ 600ක් තියෙන්න ඕනේ. ඒ එයාගේ ගෙදරින් ගෑනලා ඒක 600. එතකොට ඒක මුදල් ඒක ප්‍රතිපූර්ණ කරන්න 4400. ඔව් එතකොට ප්‍රතිපූර්ණ කරන්නේ 4400. එතකොට ප්‍රතිපූර්ණ කරන්නේ 4400යි. දැන් ඔයා සුළු මුදල් බාරකරු කියලා හිතන්නකෝ පුතේ. හරිද? ඔයාගේ අතේ රුපියල් 400ක් නැති වුණා. මං කියන එක මට අදාළ නැහැ. ඔයා දාගන්න කියනවා. මොකද කරන්නේ? ඔයා සුළු මුදල් බාරකරු ඔයාගේ තියෙන රුපියල් 400ක් නැති වෙනවා. මං කියනවා ඒක මට අදාළ නැහැ. ඒක මං දරන්නේ නැහැ. ඒක ඔයා ගෙදරින් ගෙනල්ලා දාගන්න කියලා. පැහැදිලිද කියපදේ? ඔයාගේ අතේ ශේෂයට එකතු කරගන්න 400. බෑ ඒක මුකුත් කරන්න බෑ අපි. ශේෂය ඒක පුතේ ලියන්න දෙයක් නැහැ. මුදල් නැතිවීම පුතේ ඒක අයිතික සුළු මුදල් බාරකරු පෞද්ගලිකව දරන්න ඕන නම් ව්‍යාපාරයට කිසිම අදාළත්වයක් නැහැ. ඒක සුළු මුදල් බාරකරු නැති කරගත්තේ එයාගේ පෞද්ගලික වැඩවලින්. ඒක ව්‍යාපාරේ දරන්නේ නැහැ. එතකොට ඒක පුතේ සුළු මුදල් බාරකරු ඒක කොහොම හරි ඔයා සුළු මුදල් බාරකරු කියලා හිතන්නකෝ. ඔයාගේ රුපියල් 400ක් නැති වුණා. මං කියනවා මට අදාළ නැහැ. ඔයා ගෙදරින් ගිහලා දාන්න. ඔයා නැති වෙච්ච 400 ඔයා කොහෙන් ඔයා ගෙදරින් ගිහලා දාගන්න. එච්චර ඒක ලියන්න දෙයක් නැහැ. පැහැදිලිද කියපදේ? අග්‍රි මුදල 5000යි ඔයා ගෙවලා තියෙන්නේ. මොකද ඒ 200ට ව්‍යාපාරයේ ගිණුමේ ශේෂය ආය අහන්න පුතේ ප්‍රශ්න දෙකක් පැහැදිලිුන්නේ නැහැ මට. දැන් සුළු මුදල් ගිණුමේ ශේෂය 200 නෝට 600 දාන්න. ඒතකොට 600 ශේෂය. ඔව්. ඒක සුළු මුදල් බාරකරු පෞද්ගලිකව දරන්න ඕන නම් ඒක මේකේ ලියන්නේ නැහැ. ඒතකොට මෙතන කියලා 4400යි. සුළු මුදල් බාරකරු අතේ කීය තියෙන්න ඕනේද? 600 තියෙන්න ඕනේ. හිතන්නකො ඔයා සුළු මුදල් බාරකරු කියලා. ඔයා ගැතින් මුදල් 400ක් නැති වුණා මං කියනවා මං ආයතේ ලොක්ක මං කියන එක මට අදාළ නැහැ. ඔයා ගැතින් නැති වුණා ආයෙක දාන්න. ඒතර ඔයා ගැතේ කීයක් තියෙන්න ඕනද? තේනවද? අපිට තේනවද? එතකොට දැන් ඒ අපි අතින් දරන්න ඕනේ රුපියල් 600. ඔව්. ඒතර අපි රුපියල් 600 අරගෙන ආයතනින් දෙන්නේ 4400 ප්‍රතිපූර්ණය කරනවා. ඔච්චරයි. දැන් අපි අතින් 600ක් දාලා රුපියල් 5000 කරලා ඊළඟ මාසෙට ඒක ගන්නවා නේද? එහෙමනේ වෙන්නේ. එච්චර අන්න ඒක තමයි වෙන්නේ.
හරිද? ආයතනයේ ප්‍රතිපූර්ණය කරන්නේ 4400 විතරයි එච්චරයි. ඒතර ඒ 400 පුතේ ඔයා සුළු මුදල් පාර කරලා ඔයා එක ගෙදරින් යන්න දාගන්න. ඒක ලියන්න දෙයක් නැහැ. මෙහෙම වුණොත් පුතේ මෙන්න හොඳ ප්‍රශ්නයක් අහනවා. අවසාන ගාන අරගෙන සුළු මුදල් බාර කරු පැනලා ගිහිල්ලා කිව්වොත් ඒක පුතේ මොකක් විදිහට සලකන්න වෙනවද කියන්නේ? දැන් මෙතන වියදමක් තෝරාගෙන යන්නේ පුතේ ගෙව්වේ. දැන් 600ක් ඉතුරු වෙන්න එපා. ඒ 600ම අරගෙන සුළු මුදල් බාර කරු පැනලා ගිහිල්ලා. එහෙම වුණොත් ඒ 600 මොකක් වෙනවද ව්‍යාපාරය කියන්නේ? කියන්න පුතේ. වියදම එහෙම වුණොත් මෙතන මුදල් නැතිවීම කියලා 600ම ලියන්න වෙනවා. පැහැදිලි නේද? අන්න ඒ වගේ එකක් තමයි මේ කියලා හිතමුකෝ අපි. කවුරු අපි දැනගෙන පුතේ කවුරු හරි මේ 400 හොරකම් කරා. එහෙම නැත්නම් පුතේ ඒක ආයතනට අදාළ නැහැ. සුළු මුදල් බාර කරගෙන සල්ලි නැති වෙන ඒවා ආයතනට අදාළ නැහැ. හරිද? ඔයා සුළු මුදල් බාර කරනවා. ඔයාට මම සල්ලි දුන්නා. ඔයා නැති කරගන්න ඒවා ඔයාගේ පෞද්ගලික දේවල් නිසා ඔයා නැති කරගන්න දේවල් නේ. නමුත් මේක මම දන්නවා කවුරු හරි දැනුවත්ව හොරකම් කරා. ඒ නිසා ආයතනයේ ඒක දැරුවා. පැහැදිලි නේද? ඒ වගේ දෙයක් මේ උනේ ඈ. නැත්තම් මුදල් නැතිවීම අදාළ නැහැ. ඒක පුතේ එච්චර හිතන්න දෙයක් නැහැ. මේක මට තේරෙන්නේ නැහැ මේ අහනස. හිඟ මුදල දෙන්නේ නැතුව සුළු මුදල් ඉවරයි කියලා අග්‍රිමේ ප්‍රතිපූර්ණය ගත හැකි නේ. මොකද ඒක නම් ඒක ප්‍රශ්නේ මට තේරෙන්නේ නැහැ. සුළු මුදල් ඉවරයි කියලා නෑ ඒක මොකද්ද ඉවරයි කියලා පුතේ එතන පැහැදිලි වෙන්නේ නැහැ. පුතේ ඒ නැති වෙන ඒවා ලොකු මුදල් නැති වෙන්න විදියක් නැහැ. මේ කියනවා ඒ නැති වෙච්ච ගාන ලොකු මුදලන් නම් රක්ෂණ වන්දි ලැබෙන පුතේ මේ මොකද්ද මේ සුළු මුදල් ගෙවීම් ජෙල්. ඒතර ලොකු මුදල් මේක නැති වෙන්න විදියක් නැහැ නේද? සුළු මුදල් ගෙවීම් ජෙල් ය. හරි. මේක සුළු මුදල් ගෙවීම් ජෙල් නිසා පුතේ ලොකු මුදලක් මෙයා ගාව නැහැ නේ. හරි. එහෙම රක්ෂණ වන්දි ලැබුණොත් පුතේ ඒකට වෙනම තියෙනවා ඒව ඉස්සරහදී කියලා දෙන්න. හරි. දැන් මේක ඉවර කරමුටක් ගාලා. එන්න. මෙච්චරයි පුතේ. ඒක ආයතනීය වියදමක් විදිහට දරුවොත් මෙතන ලියනවා. සුළු මුදල් බාරකරු ඒක සුළු මුදල් බාරකරු පෞද්ගලිකව දරන්න ඕනේ නැත්නම් ව්‍යාපාරික වියදමක් විදිහට ලියන්නේ නැහැ එච්චරයි. ඒතර මෙතන එකතු කරාම ඉන්නේ 4400 ඒක ප්‍රතිපූර්ණය කරනවා. එහෙම හිතන්නකෝ වැඩි හිතන්න යන්න එපා. හරි. සුළු මුදල් ගිණුමට එන්න. සුළු මුදල් ගිණුමට එන්න. මට කියන්න මේකේ ශේෂයක් තියනවද නැද්ද? කියන්නකෝ. මේකේ ශේෂයක් තියනවද නැද්ද? ඒකට උත්තර දෙන්නකෝ. නෑ. නෑ. ඇයි ඒ? අලුතෙන් පටන් ගත්ත නිසා මේකේ ශේෂයක් නැහැ. එහෙනම් පටන් ගනිද්දිම කීයක් ලැබෙනවද? කියන්න. මුදල් 2000යි. මෙතන 9.1 මුදල් කියලා 2000ම ලියන්න. හරිද? පැහැදිලිද? තේරුණාද ඒක? දැන් 1950ක් කවද්ද ගෙව්වේ? පුතේ මේ 1950 ගෙව්වේ 9.10. 9.10 මේකට බැර කරන්න විවිධ ගිණුම් කියලා කියද පුතේ? 1950 විවිධ ගිණුම් කියලා 1950 බැර කරන්න. එතකොට පුතේ 9.11 ආයෙ සල්ලි ලැබෙනවා කීයක්ද? පුතේ හරිනම් ලැබෙන්න ඕනේ අග්‍රිම මුදල 2000ම නම් කීයද ලැබෙන්න ඕනේ? 1950 විතරයි නේද? අග්‍රිම මුදල 2000ම නම් ආයෙ ලැබෙන්න ඕනේ 1950 නේ. 9.11 සල්ලි ලැබෙනවා නේ. එහෙනම් 9.11 මෙතන 9.11 මුදල් කියලා ලියන්න. ඒවදන ශේෂ දාන්න ඕන නැද්ද 50යි කියලා? ඈ නෑ ශේෂ කරන්න ඕනේ නෑ. 50ක් දාන්න ඕන නැද්ද? ශේෂ කරන්න ඕනේ නෑ. ශේෂ කරන්න මාසය අගම. හරි? මාසය අගම ශේෂ කරන්න මේ මැදනේ ශේෂ කරන්න ඕනේ නෑ. පුතේ මට කියන්න අග්‍රිම මුදල වැඩි නොකරනම් ලැබෙන්නේ කීයක්ද මෙතන කියන්න? 1950 විතරයි. එහෙනම් පුතේ
අග්‍රිම මුදල වැඩි නොකරන 1950යි. මේගොල්ලෝ අග්‍රිම මුදල කීයකින් වැඩි කරනවද? 3000. 3000. එහෙනම් තව 3000ක් ලැබෙනවා. ඒතර ඔක්කොම ප්‍රතිපූර්ණය කරන්න කීයක් ලැබෙනවද? 4950ක් ලැබෙනවා. මෙතන මුදල් කියලා ලියන්න 4950. එතන මුදල් කියලා ලියන්න 4950යි. එතන මුදල් කියලා ලියන්න 4950යි. පැහැදිලිද? එතන මුදල් කියලා 4950 ලියන්න. දැන් පුතේ ආයි අපේ 5000 තියෙනව නේද? ආයි පුතේ 930 ආයි ලියන්න විවිධ ගිණුම් කියලා 4800. 4800යි. හරිනේ? පුතේ අරක ව්‍යාපාරේ වියදමක් විදිහට මුදල් නැති වෙච්ච එක දරන්න නැත්නම් මෙතන තියෙන කෙලිම 4400 එච්චරයි. ව්‍යාපාරේ වියදම් විදිහට දාන්නේ 4400 විතරයි. එහෙම වුණා නම් පැහැදිලිද? එච්චර වෙන හිතන්න දෙයක් නැහැ. යා පුතේ ඔයා සුළු මුදල් බාරකරු කියලා හිතන්නකෝ. ඔයා නැති කරත් මුදල් ඔයා දාගන්න. ඔයාගේ දෙරින් ගියල්ලා ඒක මුදල් ශේෂය හදයි. ඒක ව්‍යාපාර පැත්තේ ලියන්න දෙයක් නැහැ. හරි. එච්චරයිනේ. දැන් 9 දී මේක තුලනය කරන්න. 9 දී මේක තුලනය කරන්න පුතේ. මේ පැත්ත එකතුව 950යි 6950යි 6950යි 6950න් පුතේ 930 ශේෂයේ පාගයේ කීය දෙන්නේ කිය? ඒ 6950න් අර ටික අඩු කරාම ශේෂයේ කීය දෙන්නේ? 200යි නේ? 200යි. ශේෂී ඊගේ කියලා මෙතන 200 ලියන්න. ශේෂී ඊගේ කියලා 200 ලියන්න. කවද්ද දිනේ? මේ 930 ශේෂිය පාගේ 200යි. ශේෂීගේ 200 කවද්ද? 10යි එකද 930මද? 930. 930මයි. ඇයි ඒ? ඇයි ඒ? ඇයි ඒ කියන්නේ පුතේ? මේගොල්ලෝ අර 930 එකේ කියනවා 930 ප්‍රතිපූර්ණය කරයි කියලා කියනවද නැද්ද? 930. අර තාජුට්ටක් අහගෙන ඉන්න. පුතේ අර මුදල් අර ව්‍යාපාරයෙන් දරුව නැත්තම් උතර එන්න ඕනේ. හරි අන්න ඒක තමයි මම මේ කියලා යන්නේ. අර 400 ව්‍යාපාරේ වියදමක් විදිහට ලිව්වේ නැත්තම් මෙතන ලියවෙන්නේ නැහැ නේ පුතේ. එහෙනම් මෙතන 4400නේ ලියන්නේ. එහෙම වුණා නම් ශේෂය කීය වෙනවද? කිය. 100ක්. එහෙම වුණා නම් ශේෂය කීය වෙනවද? කියන්න පුතේ. 600. 600 වෙනවා. එහෙම වුණා නම් මෙතන විවිධ ගිණුම් කියලා ලියවෙන්නේ 4400. එහෙම වුණා නම් ශේෂය 600 වෙනවා. ඒ 600 ඉතින් පුතේ ඔයා සුළු මුදල් බාර කරු නම් ඔයා මොකද කරන්න ඕනේ? ඔයා මොකද කරන්න ඕනේ? දැන් ඔයාගේ ඇත්තේ ඇත්තම 400 අතින් දාලා දෙනවා. අතින් දාලා මෙතන 600 ඔයා 600 හදා ගන්න මෙච්චරයි. එහෙම හිතන්නකෝ. ඔයා සුළු මුදල් බාර කරු කියලා හිතන්නකෝ. පැහැදිලිද පුතේ? මහා ලොකුට හිතන්න දෙයක් නැහැ. ඔයා සුළු මුදල් බාර කරු කියලා හිතන්න. හරි. පැහැදිලි නේද? 930 තව එකක් ලියන්න. මොකද්ද? 930ම ලියන්න. මොකද්ද පුතේ? 930ම ලියන්න. හරි. 930ම ලියන්න. මොකක් කියලාද? මුදල් කියලා. නැත්නම් අග්‍රිමයෙන් ප්‍රතිපූර්ණය කරා කියලා 4800. 4800. එතකොට මේ ගාන්න 5000 වෙලාද නැද්ද? වෙලා. තේරුණාද? හොඳටම පැහැදිලි නේද? හරි. එහෙනම් පුතේ මේක ලෙජර් ගිණුම් වලට දාන්න කියලා නැහැ. අපි ලෙජර් ගිණුම් වලට දාමුනේ. ලෙජර් ගිණුම් වලට දාන්න කියලා නම් නැහැ. ලෙජර් ගිණුම් වලට දාමු. 1යි 2යි 3යි 4යි 5යි. ධනුෂ්කර ගෙව්ව එක 9 පාල ගිණුම 6යි. වැටුප් ගිණුම 7යි. ජගත්පති 9 පාල ගිණුමයි 7යි. එතකොට මුදල් නැතිවීම ගිණුමත් එක්ක ගිණුම් කියලා 8ද?
ගිණුම් 8ක් ඇඳ ගන්න. පුතේ පොදු ලෙජරේ කියලා ගිණුම් 8ක් ඇඳ ගන්න. මේ පොදු ලෙජරේ ලියන්නේ ගිණුම් 8ක් ඇඳ ගන්න ටක් ගාලා. පල්ලෙහා රූල් දෙක ගානේ ඇති ගිණුම් 8ක් ඇඳ ගන්න. පල්ලෙහා රූල් දෙක ගානේ ඇති ගිණුම් 8ක් ඇඳ ගන්න. 4යි 5යි 6යි 7යි 8යි. ඇඳද? මේ ගිණුම් අර නම් කරමු ලිපි ද්‍රව්‍ය වියදම් ගිණුම ලිපි ද්‍රව්‍ය වියදම් ගිණුම ගමන් වියදම් ගිණුම සංග්‍රහ වියදම් ගිණුම තැපැල් වියදම් ගිණුම විවිධ වියදම් ගිණුම වෙනත් එකකින් ප්‍රති ඉස්සලම 400 නහින් පාලන ගිණුම ඊට පස්සේ වැටුප් ගිණුම ඊට පස්සේ මුදල් නැතිවීම ගිණුම මුදල් නැතිවීම ගිණුම ගිණුම ටික නම් කරන්නකෝ. හෙට 10 මාට්ට තියෙනවා පන්ති දෙවනි ප්‍රශ්න පත්‍රය ඉවර කරලා තියන්න ඕනේ. මේ ප්‍රශ්න පත්‍ර අංක 2 උත්තර හෙට කතා කරනවා. ඒක පුතේ ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඔයා හිතනවට වඩා ගොඩාක් දේවල් තියෙනවා. ප්‍රශ්න පත්‍ර අංක 2 හෙට ඉවර කරලා තියන්න ඕනේ. එනව නේද? ප්‍රශ්න පත්‍ර අංක 2 හෙට උත්තර කතා කරනවා ඒක ඉවර කරලා තියන්න. පුතේ දැන් ගිණුම් ටික නම් කරලා ලිපි ද්‍රව්‍ය ගිණුමට පුතේ දෙපාරකට හර ගන්නත් පුළුවන් සුළු මුදල් කියලා 200යි 200යි. එහෙම ඕනේ සුළු මුදල් කියලා එකපාරම පුතේ 400 හර කරලා දාන්න. මේ 200යි 200 එකතු කරලා එකපාරම 400 හර කරලා දාන්න. දෙපාරකට හර කරලත් වැරදි නෑ. දවස් දෙකකදී 200යි 200යි කියලා හර කරන්න. එහෙම ඕනේ එකපාරම හර කරන්න. ගමන් වියදමකට හර කරන්න පුතේ සුළු මුදල් කියලා මෙතන 900යි මෙතන 1300යි දෙපාරකට 900 1300 හර කරත් කමන්නේ එකපාරම 2200 හර කරන්න එකපාරම 2200 හර කරන්න හරි ප්‍රතිපූර්ණේව ලියන්න ඕනේ නැහැ පුතේ සංග්‍රහ වියදම් ගිණුමට එකපාරම හර ගන්න 300යි 200යි 500ක් සුළු මුදල් කියලා. සංග්‍රහ වියදම් ගිණුමට එකපාරටම සුළු මුදල් කියලා 500ක් හර කරන්න. තැපැල් වියදම්කට පුතේ 100යි 200ක් එකපාරම හර කරලා දාන්න. සුළු මුදල් කියලා 200ක් හර කරන්න. පුතේ ඔය දිනනෙම වැදගත් වෙන්නේ ඕකෙන් වෙන දේ. ඔක කෙටි පේපර් එක කරද්දී ඔයාලට තේරෙන්නේ වටිනාකම ඈ. විවිධ වියදම් ගිණුමට 50යි 100යි 150ක් කර කරලා දාන්න. සුළු මුදල් කියලා. නාහිමි පාලන ගිණුමට 400යි 1500යි 1900ක් කර කරලා දාන්න. සුළු මුදල් කියලා 1900ක් කර කරන්න.
වැටුප් ගිණුමට සුළු මුදල් කියලා 1000ක් කර කරන්න මුදල් නැතිවීම ගිණුමට සුළු මුදල් කියලා 400ක්. උදේ මේ නැතිවීම වැටුප් මේ සුළු මුදල් බාරකරුගේ පඩියෙන් කපා ගන්නවා කිව්වොත් හරිද? වැටුප් ගිණුමට හර වෙලා මෙතනට බැරුණාම මේක නැති වෙලා යනවා මුදල් නැතිවීම කියන එක. උදේ ඒක ඉස්සරහදී කියලා දෙන්නම් දැම්ම කිව්වොත් ඔයාලට වැඩි ඒක. වැඩිත් නෑ ඔයගලන්ට තේරෙනවා. උදේ ඒක සුළු මුදල් බාරකරුගේ පඩියෙන් කපා ගන්නවා කිව්වොත් එයාට පඩි ගෙවන්න 400 අඩු කරලානේ. නමුත් වාර්ෂික අදාළ වැටුප තියෙන්න ඕන නිසා ඒක වැටුප් හර EPF සේවකගේ දායකගේ වගේ වැටුප් ගිණුම හර මෙතනට බැර කරනවා. ආගෙන ඉන්නකෝ. මේක ලියලා ඉන්න කොටක් ගාලා එක කියලා දෙන්නම්. එකක් කියන්නම් මම. හරි. හරිද? ලෑස්තිද? දැන් මේ මුදල් නැතිවීම 400ක් තියෙනවානේ. ඒක අපිට කියනවා මෙහෙම ලියලා ඒ නැතිවීම සුළු මුදල් බාරකරුගේ පඩියෙන් මේක කපා ගන්නවා කියලා. අපි හිතමු සුළු මුදල් බාරකරුගේ පඩිය රුපියල් 30000යි කියලා. ඒක සුළු මුදල් බාරකරුගේ පඩියෙන් මේ 400 කපා ගන්නවා කියනවා. ඒ කියන්නේ ඒක ව්‍යාපාර වියදමක් වෙන්නේ නැහැ කියන. ඒතකොට සුළු මුදල් බාරකරුට පඩි දවසට පඩි ගෙවන්නේ කීයද? 30000න් කීයද ගෙවන්නේ? සුළු මුදල් බාරකරුගේ මාසේ පඩිය 30000යි. මේ මුදල් නැතිවීම සුළු මුදල් බාරකරුගේ පඩියෙන් කපා ගන්නවා කියනවා. සුළු මුදල් බාරකරුට පඩිය දෙන්නේ කීයද? වැටුප් ගෙවන්නේ කීයද? 29600. මුදල් බැර වැටුප් ගිණුම හර 29600යි. මේ 400 කොහොමද ලියන්නේ? උදේ වැටුප් ගිණුම එතකොට 29600 තියෙන නමුත් වැටුප් ගිණුම 30000ම තියෙන්න ඕනේ නේද? එහෙනම් අර පඩියෙන් කප්පු ටික ආයි වැටුපට මොකද ගන්න අර EPF සේවකගේ දායකය වගේ වැටුපට හර කරලා මෙතනට බැර කරනවා. එතකොට මුදල් නැතිවීම ව්‍යාපාර වියදමක් නෙමෙයි. ඒක තව ඉස්සරහදී කියලා දෙන්නම්. දැන්ට කරපු ටික තේරෙන්නේ නැද්ද කරපු ටික? අද පුතේ ගණන් දෙකයි හදාගන්න පුළුවන් උනේ. නමුත් ඒ ගණන් දෙකේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබ්බා. ගණන් දෙකයි හදාගන්න පුළුවන් උනේ. නමුත් ඒ ගණන් දෙකේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබ්බා. හරි. හෙට එහෙනම් දෙවනි ප්‍රශ්න පත්‍රය කරලා තියෙන්න ඕනේ. ප්‍රශ්න පත්‍රේ නැති කට්ටියට පුතේ මම PDF එකක් දාන්නම් අද. හරි. මේ දෙවනි ප්‍රශ්න පත්‍රය අද කරලා තියන්න ඕනේ. හෙට 10 මාර වෙද්දී ඒකට උත්තර හෙට කතා කරනවා. හෙට පුතේ එතකොට තව සුළු මුදල් ගාණක් තියෙනවා. ඒකත් ඉවර කරලා ගැනුම් ජර්නලේ පටන් ගන්න පුළුවන් වෙයි. එහෙනම් පුතේ හෙට 10 මාට ආයි රිවිෂන් ක්ලාස් එක තියෙනවා. හෙට 10 මාට ආයි රිවිෂන් ක්ලාස් එක තියෙනවා. අදට වැඩ ටික මෙතනින් ඉවරයි.